මලයාලම් දෙක කියලා ගන්න. නමස්කාරය කියන්නේ නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादयामि अभिन्नादाना वीरमणि सिक्खापदं समादयामि कामेषु मिथ्याचारा वीरमणि सिक्खापदं समादयामि मुसावादा वीरमणि सिक्खापदं समादयामि सुरामेरे मद्यपमादत्ताना वीरमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता तद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मोक्षदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो वरहतो सम्मा सम्बुद्धस्से सुविजानो भवन्ति सुविजानो पराभवो धम्मकामो भवन्ति धम्मदेशी पराभवोति हमारी दीर्घ सिखाए करेगी सेवेतु में इन अध्याय आयतने प्रधान महात्मा निर्धारित करने धर्म श्रवणाभिलाषी वही धर्म देशना मातृका गाथाओं सुविजानु भवन होती सुविजानु पराभव जानने के नहीं विजानने के लिए विशेष विमर्शल विमर्शल विजानने सुविजानु बहुमदेशी भवन कोटि दिवनु बहुमदेशी सुविजानु पराभव इवाके बहुमदेशी परिहानी देखने बहुमदेशी दिवनु परिहानी सिद्धवेन आकार सियल संग्रह करने धम्म कामो भवन होती
ධම්ම දෙස්සී පරාභව. ධර්මයේ ඇලුම් කිරීමේ දිනු වෙනවා. ධර්මයේ ද්වේෂ කිරීමේ දිනු වෙනවා. ඒතර ධර්මයේ කියලා කියන්නේ සත්පුරුෂ ධර්ම. යහපත් මනුෂ්‍ය ධර්ම. යහපත් මනුෂ්‍ය ධර්මයේ කියනවා නම් ඒකාන්තයෙන් ක්‍රියාත් දිනු වෙනවා. මොකද මනස් කියන වචනේ විග්‍රහය කියනවා මනස උස්සන්නතා. මනස උස්සන්නතා කියලා කියන්නේ මනසේ උසස් බව. මනසේ උසස් බව රකින්නට නම් උසස් මනසකින් කටයුතු කරන්න ඕනේ. ඒ වගේම මේ මනසේ උසස් බව මනුස්ස කියන එකට යෙදෙන්නේ ඒක බෞද්ධ විග්‍රහයක් විතරක් නෙවෙයි. මේක ලෝක ධර්මයේම පෙන්නන විග්‍රහය. අපි බලමු ඉංග්‍රීසි භාෂාවට આવොත් මනුෂ්‍යයන් කියනවා being, human being කියලා. being කියන්නේ සත්‍යය. human being කියන්නේ මනුෂ්‍ය. human කියන්නේ වචනේ. human being කියන්නේ වචනේ. human කියන්නේ තේරුම දක්වන්නේ මානසික quality of mind. කියන්නේ ඒක මානසික දියුණුවම තමයි ඒ කියන්නේ. ඒකට අනිත් භාෂාවලට කියත් මනුෂ්‍ය කියන වචනේ පාවිච්චි කරනවා නම් ඒ අර්ථ විග්‍රහ භාෂාවේ ස්වරූපයෙන් පෙන්නන්නේම මනුෂ්‍යකමේ ආගය. අමුතුවෙන් කියන දෙයක් නැහැ. අපි තිරිසන් සත්තු මනුෂ්‍ය වෙනතල බැලුවොත් අපිට මේවා තිරිසන් සතත් අපි වගේ කනවා බොනවා. අපිට වගේ තිරිසන් සතට වේදනාව දැනෙනවා. උඩ සිතිවිලි පහළ වෙනවා. ඒ වුණාට හොඳ නරක කියන එක තෝරන වැඩ කරන්න පුළුවන් කමක් තිරිසන් සතට නැහැ. අනිත් හිතන්න පුළුවන්. මනුෂ්‍යයාට විතරයි මේක හොඳයි මේක නරකයි කියලා විමසලා බලන අරගෙන වැඩ කරන්නේ පුළුවන්. දැන් බලනකොට මම කියන්නේ ඒක අනිත් පැත්තට ගියා. පොඩක් නරකක් විමසන්නේ නැතුව වැඩ කරන ජාත් කියලා තින්නේ. ඒක හැම පුළුවන් මොනවා විමසන්නේ. විමසන්නේ නැති එකයි ප්‍රශ්නේ. දැන් අපි සත්පුරුෂ ධර්මයේ යහපත් මනුෂ්‍යයාගේ ධර්ම කියන්නේ හිතන්න පුළුවන් මිනිහට අයත් ධර්ම. හිතන්න පුළුවන් මිනිහෙකුට අයත් ධර්මයට අනුව ඒ සිටීමේ පසුබිම උඩ ජීවත් වෙනවා නම් එහෙනම් ඒ කාන්තෙන් යන දිනුව කරනවා. හිතන්න පුළුවන් මිනිහා කවදාවත් අනුන්ට හිංසාවක් වෙන ජීවත් වෙන්නේ නැහැ. මොකද ඔය ඇත්තම හිතන්න ඔය ඇත්තන්ගේ වටා පිටාවේ ඉන්න අය කවුරු හරි කෙනෙක් ඔය ඇත්තන්ගේ ජීවිතයේ හිරිහැරයක් වෙන ආකාරයෙන් ජීවත් වෙනවා නම් ඔය ඇත්ත ඒක තරන්න නැතිද? ඒක මාර්ගයන් නැතිද? අබකරන්නේ හරි තරන්න නැතිද? ඒවනම් ඔය ඇත්ත නැති නැත්තම් අනිත් කෙනෙක් මට නැත්නම් අපට හිරිහැර වෙන විදිහට ජීවත් වෙනවා නම් ඒක තරන්න අනිත් අය නැතිද? ඒක බාරගන්න ඔය ඇත්ත කරන එක බාරගන්නේ අනිත් අය නැතිද? නෑනේ. එහෙනම් මේක සාමාන්‍ය දැනීම. මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට ඔය ඇත්ත ජීවත් වෙන්නේ නැත්නම් අනිත් අයට හිරිහැර වෙන්නේ. සිත සමානකට අනුන්ට හිතාපිට වැඩ කරනවා. විශේෂයෙන්ම සිතේ ක්‍රියාකාරීත්වයේ වචනයේ ක්‍රියාවට යොදවනවා. නැත්ද යොදන්නේ? ඔය කතා කරනකොට වැඩිපුර කතා කරන්නේ අනුන් ගැනද තමන් ගැනද? මොකක් බලන්නේ තමයි මට උත්තර ඕනේ. ඈ? අයියේ අනුන් ගැන. හොඳයි. අනුන් ගැන උනත් කතා කරන්නේ අනුන්ගේ හොඳක්ද නරකක්ද? වැඩිපුර කතා කරන්නේ. අනුන්ගේ නරකක්, ඕපාදූපයක්,
අවමානය අනුන් පහත් කොට සැලකීම කතා කරන්නේ. එතකොට එහෙමනම් අනුන්ට හිංසා වෙන්නේ ඉස්සර තමන්ට හිංසා කරන්නේ නැද්ද? මොකද තමන්ට වෙන හිංසාව අනුන්ට වෙන හිංසාවට වැඩි භයානකයි. ඒ තමන්ට වෙන හිංසාවෙන් තව තවත් බාහිර හිංසාව වැඩි වෙනවා. බලන්න මෙතන ඉන්නේ කාන්තාව කියනවා ඒ පාස්ටර් ඉන්නවා. ඒක කතා කරනවා. බොහෝ විට අනුන්ට ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. අනුන්ට අවමාන කරලා කතා කරනවා. දැන් හැබැයි අනුන් කියන එක නා දන්නේවත් නැහැ මේ මට ඊර්ෂ්‍යාවෙන් කතා කරනවා. මට අවමාන කරලා කතා කරනවා කියලා දන්නේ නැහැ. හැබැයි අවමාන කරනකොටම ඊර්ෂ්‍යා කරනකොටම කාටද පහර වෙදලා තියෙන්නේ. ඒවල වීරයෝ වගේ තමයි කරලා කරන්නේ. සියල්ල දන්නවා හරි වීරයෝ Tamanට වැඩි කෙරුමක් නැහැ, දන්න කෙනෙක් නැහැ කියලා අනිත් පැත්තේ කතා කරන වචනයක් පාසා. මේ වචනේ කතා කරන ධර්ම සිතිවිල්ලක් පාසාම Tamanට මොනවද වෙලා තියෙන්නේ? හානිවිල නැහැ. එලින්ම ඒ වචනයක් සිතිවිල්ලක් පාසාම තමන් මන්ද බුද්ධිකෙක් බවට පත් වෙච්ච එක විතරයි වෙලා තියෙන්නේ. එලින්ම මන්ද බුද්ධිකත්වයක තමයි එන්නේ. ඒ වගේ. එනිසා තමයි කියන්නේ යෝ බාලු මඤ්ඤති බාලයන් පඬිතෝ වාපි තේනසෝ. මේක මේ ආයතනේ විදියට ගහගන්න. යම් බාලේ තමන් බාල බව දන්නවනම් ඒකෙනුත් එයා පඬිතෙක් කියලා. බාලෝපි පඬිතමානි පඬිතෙක් කියලා හිතාගෙන ඉන්න බාලයා සවේ බාලෝති උච්චති අන්‍යයා තමයි නියම බාලයා කියලා කියන්නේ. ඔය වෙලාවේ බාලයා කවදාවත් තමන් බාලයෙක් කියලා දන්නේ නැහැ, දැනගන්නේ නැහැ. එයාට කල්යාණ මිත්‍ර සේවනයක් හෝ මෙවැනි ශ්‍රවණයක් හෝ ලැබිලා තම තමා විමර්ශනය කරනවා ගන්න තමයි දැනගන්න පුළුවන් මම බාලයෙක් පඬිතෙක් කියලා. ඒ මේ කියන දේ උනත් මොකද විමසීමේ අහගෙන හිටියොත් තමයි තේරෙන්නේ මම බාලයෙක් නැත්නම් මම පඬිතෙක්. නිකන් අහගෙන හිටියත් නම් තේරෙන්නේ නෑ. අපරාධ ප්‍රේකාමාර දෙකක් කාලය ගත වෙන එක විතරයි. ඉතින් පොඩ්ඩක් මේ මම කියන එකම දිල ගන්න ලෑස්ති වෙන්නේ නැතුව ඔයත් විමසිල්ලෙන් අහන්න. කොහොමද මේ සාන්තුරු කියන එක වෙන්නේ? ඇයි එහෙම වෙන්නේ? බුදුහාමුදුරෝ දේශනා කරන දේ වල බුදුහාමුදුරෝ කියන්නේ විමසීමෙන් බාරගන්න නැත්නම් ඒක වැඩක් වෙන්නේ නැහැ. එහෙයි සාදු කියලා යයි. නමුත් ජීවිතේත් නම් වැඩක් වෙන්නේ නැහැ. ඒක නිසා විමසන්න. දැන් මම මේ ගාථාව කියව මාතෘකා ගාථාව. මේ ගාථාව මොන සූත්‍රයේද? සුවිජානෝ භවන්තෝති සුවිජානෝ පරාභවෝ කියලා කියනකොට ඒක කොහොමද බෞද්ධයද සමහර? පරාභව සූත්‍රය. ඒ පරාභව සූත්‍රයේ කියවලා තියෙන විදිහ බෞද්ධයි කියලා ඉතිවට පරාභව සූත්‍රය කියවලා ඔයන කර්මීයමෙත සූත්‍රය කියන හැමදාම කියනවා. හැමදාම කියනවා බලන්න. ආයි තමයි. කර්මීයමෙත සූත්‍රය හැමදාම කියන අපිට සම්බන්ධ. මේ වැඩි කීකරණේ ඉවරයි කියන්නේ අනිත් අය මේ නළුවක් කියනවා ඉතරයි. परवाई नहीं अनिता क्या और ना सिगालवाद सूत्र के लिए आते हैं क्या कहते हैं सिगालवाद सूत्र क्यों हुआ है तो ये पहली वासल सूत्र क्या कहते हैं मग व्याकपाची सूत्रेन केलं म्हणजे कोण केलं नाही व्याकपाची सूत्र
යොත් කාලාම සූත්‍රය මොකද ඇත්තටම කියන්නේ මොකද කියලා තරමින් හිතන්නේ නැහැ. ලොකු දහපම කියන්නේ අපි බෞද්ධයෝ කියලා. දැන් මේකෙන්ම තේරෙන්න ඔයත් තව බුදුදහමක් නැහැ කියන්නේ. ඒවටගේ බෞද්ධකමක් නැහැ. මොකද බුදුදහමේ අඩුගානේ දිවි ජීවිතයට අදාළ කරුණු ටිකක් දැනගන්න ඕනේ. නිවන පැත්තකින් තියලා නිවන් දකින්න ගන්න තව පස්සේ බැරි ඒව ගන්න. ඔක්කොම විසද මේ ලෝකෙසපවත් වෙනව නෙවෙයි. ඔබ ඉස්සෙල්ලා දැන් දුකින් මිදෙන්න හිතන්නේ මතු සංසාර දුකින් මිදෙන්න හිතන්නේ. මොකද ඕනේ? දැන් දුකින් මිදෙන්න. දැන් දුකින් මිදෙන්න මේ කියලා තියෙන ධර්ම කොටස. බලන්න දැන් මේ සුවකට වැඩි කියනකෝ අතිස්වා. මේ සූත්‍ර පිළිබඳ දැනීම ඉස්කෝලේ ලැබුණේ නැති. තමයි ඉස්කෝලේ ලැබුණේ. ඔයයන් දෙකවත් දෙන්නේ. එනම් අධ්‍යාපනයේ බාර වෙච්ච හැටි තේනවද? දැන් මම අහුවට ඇත්තටම මොකද ඔයත් කියලා ඔයත් අසරණයි. වැරද්ද ඔයත් ගාව නෙමෙයි. වැරද්ද අපි ගාව. බණ කියපු අය ගාව. බණ කියපු කාමඳුරු බණ කිව්වේ දැන් එපා නිවන එල්ල කරලා බණ කිව්වා. දැන් අවශ්‍ය සැරසිල්ල ගැන දේශනා කළේ නැහැ. ඔක්කොම ධර්මාසනේ ගියාම කියන අන්තරාභවය ගැන කියනවා. මොන කියන මාර්ගයද අන්තරාභවය? ඕක දැනගත්තා කියලා වැඩ තියෙන. අන්තරාභවයක් තිබුණාම මොකෝ නැතම මොකෝ. හැබැයි පස්සේ ගහනවා කියලා වාද කරනවා තර්ක කරනවා අන්තරාභවය ගැන. මොකක්ද කියන්නේ? පන්සිල් ටික ගැනවත් හරියට අවබෝධයක් නැති මිනිස්සුන්ට අන්තරාභවය ගැන කතා කරලා වැඩක් තියෙනවද? ඔයයන්ට පන්සිල් ගැන අවබෝධයක් තියෙනවද? ඔය පළවෙනි ශික්ෂාපදේ මොකද්ද? කියන්නේ කොහොමද ඔක්කොම කියන්නේ? පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදියා. ඔය පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන එකේ තේරුම මොකක්ද? ප්‍රාණඝාත අකුසලයෙන් වළකිනවා කියලා. අද පණ ඇති සතුන් මරණ පරිමේ වළකිනවා. ඒකට පාණාතිපාතා වේරමණී කියන තැනට විතරයි ඔයයන්ගේ උත්තරේ තියෙන්නේ. සික්ඛාපදං සමාදියාමි කියන දෙකට උත්තර දෙන්න නෑ. කවුද ඔහොම කියන්නේ? ඒ බණ පොතේ ඉන්නේ කියලා තියෙනවා. රහම් පාසලේ කියන්නේ එහෙමයි. හැබැයි බුදුහාමුදුරුවෝ නම් කියලා නෑ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන ප්‍රාණඝාතයෙන් වැළකීම. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රාණඝාතී කිරීම මතුමතුත් නොකිරීම පිණිස මම අදිෂ්ඨාන කළා එහි පිහිටනවා කියන එකයි. ඒකයි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා පාණං අතිපාතා සතෙක්ගේ ජීවිතේ දොර කිරීම ඒක වේරමණී කරන්නේ නෑ වලකිනවා වැඩ කියලා සික්ඛාපදං සමාදියාමි ශික්ෂණය ඉක්මීම ඉක්මනවා මොකටද ඉක්මනවා කියන එකේ තේරුම මතුමතු ඉක්මනවා කියන එක. මතුමතු ඉක්මන්නේ මොකටද? ප්‍රාණඝාතේ වලකින. ප්‍රාණඝාතයෙන් වලකින්න මතුමතු ඉක්මනවා නම් ඒකට අදිෂ්ඨාන කරලා තියෙනවා නම් දැන් යාට සිහියෙන් ඉන්න ඕනේද නැද්ද? සිහියෙන් ඉන්නවා. අරිත්‍රා මේ බණ අහගෙන ඉන්නවා. සිහිය නැහැ හැබැයි. මధుරෙක් විදිනවා. මොකද කරන්නේ? බණ අහන ගමන් මధుරට තරන්නේ නැද්ද? තමයි. ඒ කියන්නේ සිහිය නැහැ. සික්ඛාපදං සමාදියාමි කියන එක සමාදන් වෙලා තිබුණා නම් එනම් මధుරව විද්දත් මధుරව මරන්න දැස්ති වෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා. මම මේක කරන්නේ නැහැ. අනිත් සිල්පද උඩටමත් එහෙම තමයි.
විශේෂම දැනගන්න සුරාමේරේ මඤ්ඤ පමාදත්තානා වේරමණී සික්ඛාපද සමාදියා. දැන් ඒකත් ඔය බොහෝ ආගම්වල තියෙන මූලික පසුබිම් පස්සේ කාලේ එක්කෙනාට ඕන විදිහට වෙනස් කරනවා. දැන් සුරාමේරේ මඤ්ඤ පමාදත්තානා වේරමණී සික්ඛාපද සමාදියා කියන එක බෞද්ධ විහිම වෙනස් කරගන්නවා. ඒක ඇත්තටම කරනවා විහිළුවට ආපේක හැබැයි දැන් ඇත්තටම වෙනවා. මද පමණට මත් නොවෙන්න ගත්තට කමක් නෑ කියලා. මජ්ජ පමාදත්තානා වේරමණී සික්ඛාපද සමාදියා. හැබැයි සික්ඛාපද සමාදියාමි කියනනම් මතු හික්මීමක්. මද පමණට ගත්තොත් මතු හික්මෙනවානේ. ඕම දැන් ක්‍රිස්තියානි ආගමේ දෙන්නවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් සතුන් මැරුවට කමක් නැහැ. කෑමට මරාගත්තට කමක් නැහැ. හැබැයි ක්‍රිස්තියානි ධර්මයේ ගිහිල්ලා බලන්න කියන්නේ කොහෙද කියලා තියෙන්නේ. මොනවා පෙන්නන්නේ කියන්නේ කොහෙද තියෙන්නේ. ක්‍රිස්තියානි ධර්මයේ මුල් වෙන්නේ දසපරදනේ. නේද? දසපරද මොන්නේ. දසපරද ඔය කියන්නේ මොකක්ද කියලා තියෙන්නේ? ධනකේ කියනවා කියන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම ගැන මොකක්ද කියලා තියෙන්නේ? Thou shalt not kill. Thou shalt not kill කියලා කියන්නේ මරන්න එපා කියන නිසා අරයා මරන්න මෙයා මරන්න මෙයා මරුවට කමන්නේ අරයා මරුවට කියලා නරක කියලා ඒව විග්‍රහයක් නෙමෙයි. මරන්න එපා කියන්නේ පණ තියෙන කෙනෙක්. පණ තියෙන කෙනෙක් මරන්නේ නැහැ කියන එකයි අර්ථය. මොකද තේරුම් ගන්න පුළුවන්. යේසුස් වහන්සේ අද ජීවත් වෙන විදිහට නත්තල් දාසට මරණ කෝටි ගණන් සතු දිහා දැක්කොත් එහෙම. යේසුස් වහන්සේ විලාප කියලා කෑ ගහන එක නැත්නම් මොනවද මගේ නාමයෙන් මේ මිනිස්සු මගේ පදින්න කරන්නේ? නැද්ද? බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඊගොල්ලෝ නත්තල් දාසට දෙයිබතුමක් කරන්නේ දැනගත්තොත් එහෙම. ඕක මිනිහට යහපතද සාපේ. එලිම සාපේ. නත්තල් දාසකට බොන තරම දෙයිබතුමක් කරන්නේ දැක්කොත් එහෙම. විලාප දෙන එකක් නැද්ද ජේසුස් වහන්සේ ජීවත් වෙන්නේ කියන? මම උපදෙච්චෙන් මේ කාලකන්ණි මොකද්ද මේ කරන්න හදන්නේ කියලා. කාලකන්ණි වෙනව නෙමෙයිද? හැබැයි ක්‍රිස්තියානියාගේ මෙහෙම වෙලා කියලා නෑ නේ. ඕනේ. පස්සේ හදාගත්තම මොකද වෙනවා? දෙවියන් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙන්න නම් දෙවියන් වහන්සේගේ ලේ මස් වලට එකතු වෙන්න ඕනේ. ලේ මස් වලට එකතු වීමේ සංකල්පයෙන් තමයි කියන්නේ red wine and bread and the chicken. සංඥාවෙන් wine and bread නෙමෙයි ලේ මස්ෙන් තමයි කියන්නේ. සංඥා. දෙවියන් වහන්සේ එහෙම කිව්වේ නේ? දෙවියන් වහන්සේගේ පුත්‍රයා යේසුස් වහන්සේම කිව්වේ නේ? මේ ඔක්කොම පස්සේ කාලේ හදාගත්තා. ක්‍රමක්‍රමයෙන් ඉඳලා මිනිස්සු සාර්ථක දහම අසාර්ථක බවට පත් කරගන්නවා. මුස්ලිම් දහම බලන්න. මුස්ලිම් ආගම කියනවා මරාගෙන කන්න ඕනේ නම් වෙන දෙයක් කන්න නැත්නම් විතරක් සතෙක් මරාගෙන කන්න. සමහරවිට ප්‍රොෆෙට් මොහමඩ් තුමා දැනෙති රහතන් වහන්සේගේ නෙවෙයි සාමාන්‍ය බුද්ධිමතේ ඒක නැති මිනිස් ජීවිතේ වටිනවා ඒකින්ද බැරිම තැනකදී සතෙක් මරාගෙන කෑවට ඔක මොකක්ද ඇතුළේ අරන් කියලා හිතන්නේ නැහැ. මොකද එහෙමත් හිතන්නේ නැති බවක් පේනවා. මොකද කියනවා ගිනියන් වෙච්ච රත් වෙච්ච යකඩයක් උඩ ඉඳලා ඈතින් ඉන්න සතෙක් මරාගෙන කෑවට කමක් නැහැ. ඒක මොකද වෙන්නේ? ගිනියන් වෙච්ච යකඩයක් උඩ ඉඳලා මරන්නේ කියන්නේ. ඒ කියන්නේ මරණ කාපන් හැබැයි විලවන්න ඇස්ති වෙන කෙනෙක් තියෙනවා. ඒ ආගමේ සතුන් මරන්න බෑ. ඒ ආගමේ සුරාපානය කරන්න බෑ. ඒ ආගමේ බොරු කියන්න බෑ. කාම මිත්‍යාචාරය බෑ. අනිත් ඔය පංච විස්තරේ එකක්වත් බෑ. ප්‍රාණඝාතයේ පොඩ්ඩක් හිතලා තියෙන විතරයි කරලා තියෙන්නේ. ක්‍රිස්තියානි ආගමද කියත්
ක්‍රිස්තියානි ආගමේ ওই දුෂ්චරිතේ එකක්වත් කරන්න බෑ. සුරාවටයි මාංශ භක්ෂණයටයි නිහිත කිරීම එතන ප්‍රාණඝාතයේ නිහිත කිරීමක් කරලා ඉතින් හැබැයි ආගම් දෙකේම මූලික යනකොට එහෙම නිහිත කිරීමක් එන්නේ. ඒක හරියට බෞද්ධයෝ සැප ලබන්නේ දෙවියන් කියලා දිනවා වගේ එකක් තමයි. අනිතාගමල් නම් එක්කෙනවා බුදුදහමේදී මේ අදිට බෑ කරනවා. සැප කියන ඒවා යඳලා හම් වෙනවා නෙමෙයි. සැප කියනවා දැහැමි ජීවිතය තුළින් ලබන්න ඕනේ. සැප කියලා කියන්නේ සල්ලි නෙමෙයි. සල්ලි කියලා දුකින් නැතු නැද්ද? නේද? ඕන් තරන්නේ. සල්ලි දිනවා රැ නිින්දක් නැහැ හැබැයි. බයි නේද? සල්ලි දිනවා කන්න බෑ ලෙඩ. නේද? සල්ලි දිනවා ඒ නීතියට බයෙන් පස්සෙන් එළවයි කියලා ඉන්නවා. නේද? සල්ලි දිනවා අනේ ගෑණි නැහැ තහන්නේ. ඈ සැප තියනවාද? සල්ලි තියනවා ළමයි නැහැ තහන්නේ. සැප තියනවාද? සල්ලි තියනවා මිනිහා බේබද්ද සූදුවන්තුවක් කියන දෙයක් අහන්නේ සැප තියනවාද? එහෙනම් සැප සල්ලි වල නෙමෙයි තියෙන්නේ. සල්ලි සැප ලබන්නේ එක හේතුවක් විතරයි. සැප ලබන්න බෑ බුද්ධිය නැත්තම්. බුද්ධි පරිහානිය සිද්ධ වුණොත් සැපේ සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔයත් මේ ආයතනේ සේවය කරනවා. මේ ආයතනේ සේවය කරද්දී ඔයත් බුද්ධිමත්සේ කටයුතු කරන්නේ නැත්නම් ඔයත් යන කවදාවත් යහපතක් සිදු කරගන්න බැරි වෙනවා. හැමදාම මෙහෙම ඉන්න පුළුවන්. හැබැයි මේ ආයතනේ සේවය කරමින් බුද්ධිමත් වැඩ කටයුතු කරන කෙනෙක් සමහර මේ ආයතනය හරහාම මහා කෝටිපතියෙක් වෙන්න බැරි. පුළුවන් බුද්ධිමත් කටයුතු කරනවා. නිසා බුද්ධිය වැඩිලා. බුද්ධියත් එක එක මට්ටමට යනවා. බුද්ධිය යෝග්‍යයාගේ මට්ටමට යනවා. බුද්ධිය මාර්ගඵලලාභීන්ගේ මට්ටමට යනවා. බුද්ධිය රහතන් වහන්සේලාගේ මට්ටමට යනවා. බුද්ධිය ධ්‍යාන මට්ටමට යනවා. ඒකට ඒ මට්ටමට වැයන්න නැහැ. වැයන්න තියෙන බුද්ධිය තියෙන්නේ සාමාන්‍ය පස්කම් සුව බුද්ධි විදින විදියකගේ මට්ටමට. ඒ මට්ටමෙන් පහතට වැටෙනවා නම් පස්කම් සුව හම්බ වෙන්නේ නැහැ. මනුෂ්‍යත්වයේ තරමටවත් බුද්ධිමත් වෙන්නට කටයුතු යෙදෙන්න ඕනේ. හොඳයි. දැන් අපි බලන්න මම කිව්වා එක ආගමකවත් පංච දුෂ්කරදී නැහැ. කොහොම කිව්වත් ඔය ක්‍රිස්තියානි රටවල් වල සත්ව හිංසාව අනුමතයි දඬුවම් කරන්නට නීතිය සත්ව හිංසාව දැනගන්න සමාජය සත්‍යක් අරගෙන ඉර කළා කූඩු කළා දීපත් නීතියේ දඬුවම් කරනවා. ඊගාවට සතෙකුට පහර දෙනවා දැක්කොත් එහෙම ඉරේලි දඬුවෙක් ගන්නවා කියන්නේ. විකර්මයේ සත්තු මරනවා දැක්කොත් එහෙම නීතිය දඬුවම් කරනවා. ඒ කියන්නේ කොහොමදත් සතා ගැන හිතලා තියෙන අනිත් සතාගේ ජීවිතය ගැන. සතුන්ට හිංසා නොලීපිට. ඒ ක්‍රිස්තියානි රටවල් කොහොමද කියනවා? ඒකට එහෙමනම් ලෝක කොහොම නීති හදාගත්තත් ලෝක ධර්මතාවයේ මනුෂ්‍යයන් අතර ප්‍රාණඝාතය සුදුසුද නැද්ද? වැද්දන් ගාවට ගියා වැද්දෝ සෙල්ලමකට සතුන් මරන්නේ නෑ. වැද්දා සතා මරන්නේ ඒ සතාට ගෞරව කළා මිසක් සතාගේ නිඳා වෙන විදිහට සතෙක් මරන්නේ නෑ. අනිත් එක ඒ සතාව මැරුවොත් ඒ සතාගේ මස් කුණු වෙන්න අරින්නේ නෑ. ඒ සතාගේ මස් ඔක්කොම පරිහරණය කරනවා. මොකද හේතුව නිකරුණේ සතුන් මැරීම වරදක් බව වැද්දක් දන්නවා. ඒක බරපතල වැරද්දක්. ඒක සමහරකට සමහර රටවල් තියෙනවා සතුන් මැරීමේ චාරිත්‍ර තියෙනවා. සතා වට කරන සතාගේ වටේ ඒගොල්ලෝ නැටුමක් නටනවා. නිකම්ම මරන්නේ
නෑ සතා. මොන හේතුවක් නිසාද දන්නේ? නැතුමක් කරා. එන්නත් ඒකේ මරාගෙන කෑවත් ඒකේ තියෙන එක්තරා විදිහක කඩාපියව කියන්නේ ධර්මතාවයක්. ඒ වැද්දන්ගේ පැත්තට ඒ මිනිස්සු වෙන දෙයක් කන්නේ නැති නිසා මරාගෙන. අපි වැද්ද නෙමෙයි. නේ? අපේ කන්න දේවල් මේ හිතන්න. කොහොම වුණත් ලෝකේ හැම රටකම ප්‍රාණඝාතය කරනවා. අනුන්ට දැන් මම මේ මානසික අනුන්ට හිංසාවක් පිළිද තමන්ගේ වටේ තියෙන තමන්ගේ සමාජයේ හිරිහැරයක් දුකක් ඇති වෙන විදිහට යමෙක් ජීවත් වෙනවා නම් ඒ රටේ ආගම ජාතිය කුමක් වූ මේවා ඒ මිනිසුන්ට නීතියෙන් දඩුවම් කරනවද නැහැ? සමහර තැනකදී ප්‍රාණඝාතයේ නිදහස තිබුණත් ප්‍රාණඝාතයේ කිරීමේ නිදහසක් සත්‍ය හිංසාවේ නිදහසක් ඇති නෑ දඬුවම් කරනවා. එමනම් ඒ දඬුවම් කරන්න ලබපු කරපු වැරදි දිහා බලුවොත් ඒ වැරදි ඔක්කොම ගැන හිතන්න ඒ වැරදි මේ කියපු සත්ව ඝාතනයේ සත්ව හිංසාව නදුන් දෙය ගැනීම කරකම කාමාපචාර බාලාපචාර කාම මිත්‍යාචාරයේ බොරුව වංචාව අනුන් රැවටීම සුරාව මන්ත්‍රාවේ ඔය කාරණා ඔය කොටස් පහට පිටින් මොනවද තියෙන්නේ? දනුවම් ලබන වැරදි. එර්මල් මන් කිව්වේ කොහොමද ඒ විචාර ප්‍රසංග ඒකෙන් දෙවිවරු තේරුණා නම් අනිත් අය තේරෙන්න ඕනේ. නොතේරුණා නම් මොකද හේතුව? තේරුණා නම් මගිනිය බලාගෙන හිටියට දුන්නසින්ෙන් අහලා ඉතින් ආයිත් ලෝකේ ඕනෑම රටක මිනිස්සු සමාජයේ තමන්ගේ වටාපිටාවේ ඇත්තන්ට හිංසාව පිණිස දුක පිණිස කටයුතු කරන නීතියෙන් ඒ මනුස්සයාට දඬුවම් කරනවද නැහැ? දැන් ඔන්න ඔය ඉදිරියෙන් තමයි තේරෙන්නේ. මොකද ඔයත් මම දන්නවා කතා කරන්න කතාව තියෙනවා කියලා. කතා කරන්න මම අහන ප්‍රශ්නයක් පුංචි කටියට උත්තර දෙන්න ඔක්කොම මේ ඉගෙන නිකම් පැත්තකින් ඔළුවල්ලා හරියන්නේ නැහැ. දැන් ඔය බලාගෙන හිටියට උතරක් හිත වෙනස් වෙනවා තියෙන්නේ. මේක අහනවා නෙමෙයි. ඒ බොරුවට අහගෙන ඉන්නවලු පෙන්නනවා වැඩක් වෙන්නේ නැහැ. කතා කරන්න මගෙත් එක්ක කතා කරනකොට තමයි වැක්ක මයිකේ අරමුණ කියන්නේ. ඒක ඒකට ලැබෙන උත්තරයන් මම දන්නවා ඒකට මම කියන්නේ තේරුණාද? නැද්ද කියලා. මම අහපු උත්තරේ වුණා. තේරෙනවද සමාජාවට සමාජය කියන්නේ මොකක්ද කියන්නේ? තේරෙනවද නැද්ද? තේරෙනවා. සමාජාවට සමාජයේ හිංසාව පිණිස කටයුතු කරනවා කියන එක තේරෙනවද? එහෙම හිංසාවක් පිණිස කටයුතු කරොත් නීතියෙන් ඒ එක්කන දඬුවම් කරනවද නැද්ද? දඬුවම් කරනවා. ඒ දඬුවම් වලට යටත් වෙනවා නම් ඒ කරපු වැරදි සම්පූර්ණණය කරන ගත්තොත් ඒ එක කොටසක් ගත්තොත් සත්ව හිංසාව සත්ව ඝාතනයේ අයිති නැද්ද? ඊගාට අනිත් කොටසට ගත්තොත් නොදුන් දෙය ගැනීමක් කරකමක් කියන මේවට යටත් වෙනවද නැද්ද? ඊගාට ඊළඟට ගත්තොත් කාම මිත්‍යාචාරය කියන පරදාර සේවන ස්ත්‍රී දූෂණ බාලාපචාර බාල කාමාපචාර කියනකට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊගාට බොරුව වංචාව අනුන් රැවටීම වැටෙනවද නැද්ද? වැටෙනවා. ඊගාට සුරාව මත්ද්‍රව්‍ය දඩුවම් ලබන්නේ නැද්ද? දඩුවම් ලබනවා. හොඳයි ඔය පහට සංසන්දනය කරලා බලන්න. මේ ලෝකේ රට කුමක් හෝ වේවා, ජාතිය කුමක් හෝ වේවා, ආගම කුමක් හෝ වේවා, මිනිස්සු වැරදි කළා කියලා ඉරබන්ධනගත වුණා නම් දඬුවම් ලැබුවා නම් ඒ මිනිස්සු ඒ සඳහා කරපු වැරදි ටික
ඔක්කොම එකට සම්පූර්ණ කරලා ගත්තොත් ඔය පහ ඇතුළට නෙමෙයි දෙන්නේ. ඒ පහෙන් පිට මොකක්ද? නෑ. ඒකට එහෙමනම් මේ පංච දුෂ්චරිතය කියලා කියන්නේ පංච දුෂ්චරිත කියන්නේ චරිතය කියන්නේ හැසිරීම, දුෂ්චරිතය කියන්නේ වැරදි අයහපත් හැසිරීම. මේ අයහපත් හැසිරීම නිසා මිනිස්සු දඬුවම් ලබනවා. ඒකම මේ අයහපත් හැසිරීම බෞද්ධයාට විතරද සුදුසු නැත්තේ? නෑ. ක්‍රිස්තියානි කෙනාට සුදුසු නැද්ද? මුස්ලිම් කෙනාට සුදුසු නැද්ද? හින්දු කෙනාට සුදුසු නැද්ද? එහෙනම් අයහපත් හැසිරීම තමයි. දැන් අපි බුදුහාමුදුරුවෝ දේශනා කළා පංච දුෂ්චරිතය නොකරන්න පංච සීලය සමාදන් වෙලා ගන්න කියලා. ඒක ක්‍රිස්තියානියන්ට සුදුසු නැද්ද? ඒක මුස්ලිම්යන්ට සුදුසු නැද්ද? සුදුසුයි. බෞද්ධයන් විතරක් නෙමෙයි. මොකද මේ හතරෙන් වැළකීම මනුෂ්‍ය ධර්මයක් නිසා ආගම් ජාති කුල ભેද වලටයි කියවා නෙමෙයි. හැම මිනිස්සෙක්ම ආරක්ෂා කර යුතු ධර්ම. ඇයි මේක ආරක්ෂා කරන්නේ කියන්නේ? මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා. මනුෂ්‍යත්වය ආරක්ෂා කරනවා කියලා කියන්නේ මිනිහාගේ මනුෂ්‍යත්වයට අයිති සිටීමේ ශක්තිය, මිනිස් බුද්ධිය ආරක්ෂා කිරීම. මනස වැරදි වැඩ කරනකොට අනුන්ට හිංසාව කරන විදිහට වැරදි වැඩ කරනකොට තමන්ගේ මනස කිලිට වෙනවද නැද්ද? මනස කිලිට වෙනවා නම් ඒ කියන්නේ මනස දුෂ්ට වෙනවා නම් තමන්ගේ සිතිවිලි දුෂ්ට වෙන්නේ නැද්ද? මනස දුෂ්ට වෙලා කටයුතු වෙනකොට ඒ කටයුතු හොඳ කටයුතුද නරක කටයුතුද? පදුත්තේන මනසා භාසතිවා කරෝතිවා තතෝනම් දුක්ඛමං වේති. දුෂ්ට සිතින් කියයිනම් කරයිනම් තතෝ එතෙන් පටන් දුක්ඛං අනුවේති. දුක තමා පසුපස්සේ එනවා. දැන් තේරෙන්නේ නැතුව ඇති දුක තමා පසුපස්සේ දුක බලින්නේ කොහොමද? මෙන්න බලන්න දුක බලින්නේ. බුදුදහමේ අනිත් ආගම් වල මේ දුෂ්චරිතයේ ප්‍රධාන වට විග්‍රහ නැහැ. බුදුදහම විග්‍රහ කරනවා. ඇයි එහෙම වෙන්නේ කියලා. දුෂ්චරිතයෙන් අයහපත වෙන්නේ ඇයි? ඔය දුෂ්චරිතයේ මුල් හතරට ඔය සිගාලුවාද සූත්‍රයෙන් කියවන එකයි මම මේව අහුවෙලා නැත්තම්. සිගාලුවාද සූත්‍රය කියවලා තියෙනවා නම් ඔය සිගාලුවාද සූත්‍රයේ කියන සතර කර්ම ක්ලේශ කියලා හතරක්. කර්ම ක්ලේශ කියලා හතරක් තියෙනවා. මොනවාද මේ කර්ම ක්ලේශ කියන්නේ? දුෂ්චරිතයේ මුල් හතර. ප්‍රාණඝාතය, අදත්තාදාන, කාම මිත්‍යාචාර, මුසාවාද. මේවා කර්ම ක්ලේශ කිව්වා. කර්ම කියන්නේ චේතනා සහගත ක්‍රියා. චේතනානම් වික්‍රේ කම්මං වදාන්නේ කියන්නේ. ඒක තමයි කර්ම. චේතනා සහගතව කරන දේවල්. චේතනාව කියලා කිව්වේ පෞද්ග පින්ද කියලා නොදන්න කම. හරි දන්න දේ හරි නෙමෙයි. චේතනාව කියලා කිව්වේ සමාජයට අපිට මේ දරුවෝ දන්නේ නැහැ, බරපතලකමක් දන්නේ නැහැ. අම්මට ගහන එකේ විපාකය. එළමයි සමහර තරහ ගිහින් අම්මට ගහනවා. අම්මට ගහපුවම අම්මා හිතනවා අනේ ඉතින් ඒ ළමයා පරම්පරාවෙන් ගන්න එකක් නෙවෙයි ළමයට උපාගය නෑ කියලා. වෙනත් ළමයා මේ මේකේ බරපතලකම් නොදැනගෙන හිටියත් පෞද්ග පින්ද කියලා නොදැනගෙන හිටියත් ඒක කර්මයට බාධාවක් නෙමෙයි ළමයා. ළමයා අම්මට ගහන අවස්ථා දෙකක් තියෙනවා. ළමයා සමහරකට පුදුම සතුටකින් අම්මත් එක්ක අම්මගේ සෙනෙහස උතුරාගෙන යනවා. ඒක දරුවා පිට දානවා අම්මට ගහගෙන යනවා. පුංචි ළමයි කරන්නේ ඒක.
ළමයා තරහින් නෙවෙයි ගහන්නේ අම්මට ආදරේ වැඩිකමද? අම්මට ගහනවා. චේතනාව හොඳ නරකද? ඔව්. ඒ කියන්නේ මේ අම්මට රිද්දන නපුරු චේතනාවක් ඒක නෑ. රාගයෙන්වත්, ද්වේෂයෙන්වත්, මෝහයෙන්වත් නෙමෙයි ඒ ගහන්නේ. හැබැයි ළමයා ගහනවා මොනවා හරි අම්මා ඉඳලා දෙන්නේ නැතුව තරහ ගිහිල්ලා. දැන් චේතනාව හොඳද නරකද? දැන් ද්වේෂ චේතනාව ගහන්නේ. දන්නේ නැහැ ළමයා හැබැයි අම්මට ගහන එක පෞද දෙන්නේ කියලා. හැබැයි ළමයා ගහන්නේ තරහ චේතනාවෙන්. එහෙනම් තරහ චේතනාව තියෙනවා යාර. චේතනාව බලපවත්න්නේ දෘෂ්ටිය මත නෙමෙයි. චේතනාව බලපවත්න්නේ ඇතිවෙන සිතිවිල්ල චිත්ත ශක්තිය මත. ඒ ක්‍රියාව කර්මයේ ඇතිවෙන්න මුල් වෙච්ච හිත රාගයේද, ද්වේෂයේද, මෝහයේද. ප්‍රාණඝාතය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? පුළුවන්ද? අදින්නා දානය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? පුළුවන්ද? කාම මිත්‍යාචාරය කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? මුසාවාදේ කරන්න පුළුවන් ද රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොරව? මේ හතරම කරනකොට රාග, ද්වේෂ, මෝහ පෙරපස නොවීම එක්ක රාග, මෝහ එහෙම නැත්නම් ද්වේෂ, මෝහ ඔය දෙකට තමයි බලපාන්නේ. දැන් රාග, ද්වේෂ, මෝහ කියන්නේ පිරිසිදු චේතනාද දුෂ්ට චේතනාද? දුෂ්ට චේතනාව. ඒ චේතනාවලින් කටයුතු කරනකොට මනස දුෂ්ට වෙනවා. ඒ කියන්නේ මනස කෙලෙසෙනවා. මේ කර්මයන්ගෙන් මනස කෙලෙසෙන හින්දා තමයි කර්ම ක්ලේශ කියලා කියන්නේ. දැන් නිරතුරුව මේ කර්ම කරනවා. නිරතුරුව මනස පිළිවෙනවා. කිල්කෙන පුද්ගලයාගේ සිටීමේ ශක්තිය දුර්වල වෙනවා. ඕක මහා ප්‍රඥාවක් නවත්තන්න පුළුවන් එකක්ද? දුෂ්ට චේතනා නිසා මනස කිලුට වීම මහා ප්‍රඥාවක් නවත්තන්න පුළුවන්ද? මෞංකාර දෙවියෙකුට නවත්තන්න පුළුවන්ද? වෙනත් නොකරන බලවේගයකට නවත්තන්න පුළුවන්ද? බුදුහාමුදුරට නවත්තන්න පුළුවන්ද? බෑ. ඕක ලෝක ධර්මතාවය. දැන් මේ ලෝක ධර්මතාවයෙන් පිටපැන්නොත් පිළිහෙනවද නැද්ද? අන්න බුද්ධිය පිළිහෙනවා. ධම්ම දෙස්සී පරාපෝ. ධර්මයේ දේශකලොත් පිළිහෙනවා කියනවා. ඔය කිව්වේ ඔයයන්ට මහා යෝගීෙක් වෙන්න බුද්ධිය නෙමෙයි. මේ කම්සප බුද්ධින හොඳ මිනිස්සෙක් වශයෙන් තමා තුළ ඇති විය යුතු බුද්ධිමත් බව සලහායෝයි කියනවා. ඔය බුද්ධිය ඔයයන්ට තියනවාද? මේ මල්තන් මේ ඉන්නකොට මම හොඳට විමසිල්ලේ මේ බණ කිව්වේ ඔයයන්ට කියන්නේ. ඔයයන්ගේ බුද්ධි මට්ටම හරියම පහතයි. හරිය ලොකු පාරක කරන්නත් දක්ෂයි. මම දන්නවා වාද කරන්නත් දක්ෂයි. ඒ බුද්ධි අංශයෙන් නම් ගන්න දෙයක් නැහැ. හරියම පුදුම දෙයක්. සාධකයන් ලැජ්ජ වෙන්නේ. අපි සාක්ෂි කරනවා. ඔයයන්ට වැඩි ගොඩක් සම්බන්ධ පාරමිතා මිනිස්සු. උගත් නෑ. ඔය බුද්ධිය. ඔයයන් උපදන දුන්නේ. ඔයයන් කොහොමද රූපවාහිනී බලන්නේ කියලා රූපවාහිනී දවසකට පැය දෙකකට වැඩි ගත කරන්න කියලා පැය දෙකකට වැඩි ගත කරන්නේ නැති අය. ඔයන්නේ හින්දි චිත්‍රපටියෙන් බලන්නේ කියලා. ටෙලිවාහි බලන්නේ කියලා. හින්දි සිංහලෙන් ඕවා එකතු වෙලා එනකොට පැය දෙකකට වැඩි වෙන්නේ නැත්නම්
කාටුන් එහෙම බලන්නේ ජීවල පුතාලා කියන්නේ. බලන්නේ. බලන්නේ. හොඳයි. ඔය චිත්‍රපටි වල තියෙන වැඩිපුර රාගයේද ද්වේෂයේද මොහොත. ඔක්කොම තියෙන වැඩිපුර තියෙන රාගයේ. ඔබලා කට අරගෙන බලාගෙන ඉන්නේ නැද්ද? අනුන්ගේ රාගික හැසිරීම රාගික රංගපෑම ඔයත් පුදුම වින්දනයකින් බලාගෙන ඉන්නවද නැද්ද? බලාගෙන ඉන්නකොට ඔය ඇත්තන්ගේ සිත් තුළ රාගය ඇති වෙන්නේ නැද්ද? ඒ රාගයේ ප්‍රකෘති රාගයක්ද විකෘති රාගයක්ද? ප්‍රකෘති රාගය. දැන් කාමයේ මිච්ඡාචාරය නෙමෙයිද? හිතවද කලින් මම කරන්නේ කාමයේ මිච්ඡාචාරය කියලා. හැබැයි කියන්නේ මේකයි. ඕක තමන් කාම මිත්‍යාචාරයේ තමන්ගේ චේතනාවෙන් යෙදුනේ නැහැ. ඒකෙන් පසුපස එළවා කර්ම විපාක වශයෙන් ලැබෙන එක නෙමෙයි. හැබැයි ඒ මොහොතේ සිද්ධ වෙන මානසික දුෂ්ටතාවය පසුපස එළවා විපාක ලැබුණාට මේ ආත්ම විපාක දෙන්න පුළුවන්කම තියෙනවා. විපාක ලැබෙන හැටි කියන්නේ. මෙතන කර්ම දොර ගොඩක් ඉඳලා උත්තරම කියන්නේ. අනවශ්‍ය විදිහට ඔයගේ දිනපතා කොහොම විකෘති කාම තත්ත්වයක් විකෘති කාම ආශාවක් රාගයක් උත්පත්ති කරගන්න ගත්තොත් තමන්ගේ තියෙන ඩිංග ප්‍රමාණී ශරීරේ විනාශ වෙනවා. දරුවන් ලැබෙන්න තියෙන ඩිංග ප්‍රමාණය විනාශ වෙනවා. මොකද ඔය රාගයේ දිගින් දිගට නිතර මානසික වර්ධනය වෙනකොට මිච්ඡාචාර වශයෙන් සම්මාචාරයක් කියලා එක්කක් තියෙනවා. සම්මාචාරාව දීති බය ඇති වෙන්නේ නැහැ නේද? දැන් අපිට කසාද බැලලා යනවා. කසාද බැලලා යනකොට යන්නේ කාමාස්වාදයේ සඳහා දෙන්නගේ. යනකොට තමන් යන්නේ අම්මගේ තාත්තගේ ආශිර්වාද නෑදෑයන්ගේ ආශිර්වාදය තුලින් යනුකුලව විවාහ යනකොට කායින්වත් කිරියරයක් කරදරයක් පාදකයක් කියන නිදාවක් අමාසයක් කියන බයක් තියෙනවනේ. හැබැයි මිච්ඡාචාරයට වැටෙනවා. මිච්ඡාචාරයට වැටෙනකොට බය නැද්ද? දැන් අපි සම්මාචාර අනුව යනවා. පොලිසියෙන් එවිට පස්සේ මිච්ඡාචාර අනුව යනවා. පොලිසියෙන් එවිට පස්සේ එනවා. නම් බය නැද්ද? බය, වේදනාව, ඒ වගේම දැඩි ද්වේෂය දුක ඔක්කොමත් එකල බලපාන. ඒක මානසික දුෂ්ටතාවයේ තියෙනවා. ඒ සම්මාචාරයේ උද ත්‍රිපුරුෂයන් වශයෙන් එකද සම්මාචාරයේ උද එන අම්මා තාත්තගේ අවසරය ඇතුව ඒ වගේ ආකාරයෙන් ස්ත්‍රී පුරුෂයන් එක්කලා එක්කෙනෙකුට රාගික සේකරා කියනවා තමයි. ඒකෙන් ඇත්ත වශයෙන්ම මානසික දුෂ්ටතාවයක් වෙන්නේ නැහැ නෙමෙයි වෙනවා. ඒකට තමාව පරිහානියටපත් කරන්න සුදුසුතාව මානසික දුෂ්ටතාවයක් එන්නේ නැහැ. හැබැයි භික්ෂුන් වහන්සේලාට ඒක එපා කියලා කිව්වේ යම් තරමකින් හරි වෙන මානසික දුෂ්ටතාවය තමන්ගේ මනස වර්ධනය කිරීමට බාධාවක් වෙනවා. ඒ නිසා තමයි බ්‍රහ්මචර්ය ජීවිතය ගත කරන්නේ කියන්නේ. නැත්නම් බ්‍රහ්මචර්ය නෝනා කියලා නිවර්ත බාධාවක් නෙමෙයි. නෙමෙයි කිසියොත් නිවන් දකින්නවා. හැබැයි අර ඉක්මනින් ඒක කරගන්න තියෙන තත්ත්වේ නැති වෙලා යනවා. පොඩ්ඩක් මනස මේ පැත්තෙන් පිළිපෙන්නද? යා. දැන් ඔයත් නිවනට පනින්න වේගයෙන් යන වැස්සයයි නෙමෙයි. ඔයත් අමුදල් පෝෂණය කරනවා, සාක්ෂක මුක්තිය දෙනවා. ඒ හින්දා ඔයත් ඒ තත්ත්වයේ ජීවත් වෙනවා. දැන් ඒ නිසා අනුදැනවදාලා දැන් මුලින්ම පංචශීලය ගැන කියනකොට කියලා තියෙන්නේ අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා සමාදන් වෙනවා. ඊයකට කියලා දෙන්නේ අබ්‍රහ්මචර්යා කියලා. හැබැයි දන්නවා හැමෝටම කරන්න බෑ කියලා. ඒ නිසා බුදුහාමුදුරුවෝ දැක්වේ ඔබ
අපහසු නෑ. අපිට හිතනවා නම් මට භ්‍රමචර්යාවේ යෙදෙන්න අපහසුයි කියලා. එහෙනම් කාමේසු මිච්ඡාචාර වේරමණී කියලා සමාදන් වෙලා පරදාර සේවනයන්ගේ වලකින්. තමන්ගේ ස්වාමියා තමන්ගේ භාර්යාව එක්ක ජීවත් වීම ප්‍රශ්නයක් නෑ. හැබැයි අනුන්ගේ ප්‍රශ්න දිහාට එපා. මොකද කිලුතු වීම වැඩි. තම ධර්ම tattve කිලුතු වීමක් සිදු වෙනවා මිච්ඡාචාරය කියන්නේ. උදාහරණයක් වශයෙන් දෙන්නම්. දැන් සම්මාචාර අනුව දෙන්නේ කතාවද වන්නා. එතන කාමාශාවල් තියෙනවා. දෙන්නත් එක ජීවත් වෙනවා. දරුවොත් ලැබෙනවා. හැබැයි කොච්චර දරුවෝ ලැබුණා කොච්චර කාමාශාව තිබුණා කරුණා මෛත්‍රිය වෙනසලා යනවද? මගේ දරුවෝ මගේ භාර්යාව මගේ ස්වාමියා කියලා කරුණා මෛත්‍රිය නැති වෙනවද? නෑ. හැබැයි අපි දුමු ඒ නිහාරි ඒ කියන්නේ තේනහරි. වෙන මිනිහෙක් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්නවා. වෙන ගෑණියෙක් එක්ක සම්බන්ධකමක් ඇති කර ගන්නවා. ටිකක් දුර ගියොත් තමන්ගේ ගෑණි තමන්ගේ ළමයි ඔක්කොම දාලා අර ගෑණිට කියන්නේ නැද්ද? අර මිනිහට කියන්නේ නැද්ද? යයි. එතකොට සම්මාචාරාතීති මගේ දරුවා ආසාරින්නේ නැහැ. මිච්ඡාචාර වුණාට පස්සේ දරුවා සාපයක් වුණේ නැහැ. දරුවා කරදරයක් වුණේ නැහැ. දරුවා දාලා යන්නත් පුළුවන්. එහෙනම් මිච්ඡාචාරය කියන්නේ කාමයේ උමතු භාවය. උමතු කාමයට කාම පිස්සෙන් දැවෙන්නට හොඳක් නරකක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි කිව්වේ පායේ පැත්තට. හැබැයි දැන් ඔයත් දිගටම විකෘති ක්‍රමයකින් වක්තාකාරයකින් ඒ කාම මිත්‍යාචාරයේ යෙදෙනකොට ඔයන්ගේ මානසික නිරුද්ධ යනවා. ඒ මානසික නිරුද්ධ වීම තුළ සිද්ධ වෙන්නේ මොකද? ශරීරයේ රසායනික ක්‍රියාදාමයක හානි පවනවා. කොහොමද? මානසික නිරුද්ධ වෙනකොටම මානසික තියෙන ස්වභාවය ඇඩ්‍රිනලින් හෝමෝනෙක බලපාන. ඇඩ්‍රිනලින් හෝමෝනේ ක්‍රියාකාරීත්වය තීව්‍ර වෙනවා. තීව්‍ර වෙච්චාම ලේ ධාතුවත් එක්ක මොලේට කියනවා. මොලේට කියනකොට මොලේ දැන් වින්දනය ලැබුවේ යම් තැනකින්ද ඒ වින්දනය ලබන ස්ථානයේ අර හෝමෝනේ ගලාගෙන එන්න පටන් ගන්නවා ලේ ධාරාවට. එතකොට ඒ හෝමෝනේට ඒ සයිට ගුරු වෙනවා. ගුරු වෙච්චාම නැවත ඒක මට ඕනේ කියලා ඉල්ලනවා. අනිත් මේ පැන්ගහ ටිකක් දීපම තව ඉල්ලන්නේ. ඒ වගේ ඉල්ලනවා. පැන්ගහ වැඩි කෑවොත් මොකද වෙන්නේ? ටිකක් කෑවොත් ආසයි කියලා තව ඉල්ලනවා. වැඩි කෑවොත් මොකද වෙන්නේ? මත් වෙලා ලෙඩක් වෙනවා. මත් වෙනවා ලෙඩ වෙනවා. අර හෝමෝනේ රාගයෙන් දුෂ්ට වෙච්ච හෝමෝනේ දිගින් දිගට අර සෛල වලට දෙනකොට ඒ සෛල ආස කරනවා ඒ හෝමෝනේ දිගට. දැන් දීපන් කියලා කියනවා. ඊට පස්සේ අර වගේ චිත්‍රපටි තව බලන්න ආස හිතෙනවා. ආස හිතනකොට ටික දවසක් යනකොට ඒකෙන් මත් වෙනවා. මත් වෙච්චාම තමයි කියන්නේ ඇඩික්ට් වුණාද? ඇඩික්ෂන් කියන්නේ අන්න මත් වුණා. ඒ කියන්නේ ඒකට අපි අත්දැකී වුණා. ඇබ්බැහි වෙච්චාම තව ටිකට යනවා අන්තිමට ලෙඩෙක් බවට පත් වෙනවා. ඒක තමයි මානසික රෝගියෙක් වුණා කියලා කියන්නේ. ඇබ්බැහි වීම ඊළඟ පියවර මානසික රෝගියෙක්. කාමයේ හේතුවෙන් මේ විදිහට මානසික රෝගියෙක් වුණා නම් එයා කොහෙන් කෙලවර වෙනවද දන්නේ නැහැ යාගේ ජීවිතේ. ගණිකාවක් වෙනවා කියන්න පුළුවන්. ඊට පස්සේ පිස්සු මට්ටමට ඉඳලා පාරක් ගන්න යන්න පුළුවන්. යන්නේ නැත්නම් ඊට අන්තිමට ඇඟේ වස්ත්‍රයක් තියෙනවද කියලා දන්නේ නැති සත්‍යයට අරගෙන වැටෙන්න පුළුවන්කම තියෙනවා. මොකද හේතුව මානසික ක්‍රියාවලිය දුෂ්කරයි. මැරිලා විපාක දුන්නේ නැහැ. හැබැයි පදුත්තේන මනසා භාසතිවා කරෝතිවා බලාගෙන ඉන්නවා කියන්නේ කරෝති තමයි. කරනවා කියන එක තමයි බලාගෙන ඉන්නවා කියන්නේ. දුක පසුපස්සේ ආවේ නැද්ද? බලන් ඉන්න වෙලාවට නෙමෙයි එළියට ආවේ. කලක් නිමින් ගිහිල්ලා ඉස්සරහට ආවා. හැබැයි ආවේ පසුපස්සේ ඇවිල්ලා. දැන් ඔයයන් තේරුණා නේද? මේවා බාහිර බලවේග වල බලපෑම් හැටියට නෑ. මේක සම්පූර්ණයෙන්ම තමන්ගේ ආධ්‍යාත්මික පසුබිමේ තියෙන දෙයක්. හැබැයි මම එකකින් ගත්තේ ප්‍රාණඝාත අදත්තාදාන කාම මිත්‍යාචාර ඔක්කොම තමයි.
දැන් අදින්නා දාන වේරමණී කියන්නේ අදින්නම් ආදානං නොදුන් දේ නොගැනීම. නොදුන් දේ ගැනීමෙන් ආදානය කියන්නේ ග්‍රහණය කරනවා. ග්‍රහණය කිරීම අදින් විතරක් නෙමෙයි හිතින් කරන්න බැරිද? ඔය වගේ ඔයත් කොච්චර දවසකට අනුන්ගේ දේවල් හිතින් ග්‍රහණය කරනවද? අනුන්ගේ ලස්සන ඇඳුම ග්‍රහණය කරන්නේ නැද්ද හිතින්? ග්‍රහණය කරනවා. අනුන්ගේ ගෙදරට ගෙනාවු අලුත් ටීවී එක ග්‍රහණය කරන්නේ නැද්ද? අනුන්ගේ වාහනේ ග්‍රහණය කරන්නේ නැද්ද? අනුන් ඇඳගෙන ඉන්න අනුන් කරේ තියෙන මාළේ ග්‍රහණය කරන්නේ නැද්ද? අරුන්ගල් ග්‍රහණය කරන්නේ නැද්ද? නැද්ද? සමාජ ළඟටයි දානවා. අනේ ශෝකණී කීයක් විතර වෙනවද අනේ? ඒක තමයි කියනවා. ඉතින් ටිකක් වෙලා ගිහලා හිතේ අනේ ශෝක කීයක් විතර වෙනවද කියලා කියනකොට අරය ගානක් කියනකොට වටිනාකමක් වෙන්න ඉතින් අදික් වෙනවා. අනේ මට මොන එකක් ගන්න නැත්නම් ඉතින් නේද ඉදිච්ච ගමන් ග්‍රහණය කළා නෙමෙයිද? නවනේ ගන්න බෑ දැන් සම්මිනේ හැමදාම ග්‍රහණය කරගෙන ඉන්නවා. අර මාළි දකින්න බැසවන්නේ නැද්ද? බැසවන්නේ? ඒ බැසවීම දිගින් දිගටම මානසික දුෂ්ටතාවයට හේතු වෙන්නේ නැද්ද? අන්තිමට පිස්සු ඇట్లా හොරෙක් වෙන්නේ නැද්ද? ද්වේෂයෙන් දැනගන්න ඔය අනිත් ඒවාට වැඩි පහනකයි ඒවට තියෙන බෙදොත් එහෙම ඔය අදින්නා දාන. ඔය හැම තිස්සෙම ඊර්ෂ්‍යාවෙන් ද්වේෂයෙන් ඉන්න කෙනෙක්. ඔබ ප්‍රාණඝාතයේදීත් එහෙමයි. දැන් සතෙක් මරනකොට ඒක කීප පැත්තකින් එනවා. අපි කොච්චර මොන දෘෂ්ටියකින් හිටියද මරනකොට අපි ආයුධයක් අතර ගන්න මරණ චේතනාව අනුව සතා මරන්න අපි යොදවන්න අපේ සිත දුෂ්ට වෙලා තියෙනවනේ දැන්. ඊට පස්සේ ලේ දැක ඌ දඟලද්දී අල්ලගෙන තද කරගෙන මරනවා කපනවා. දුෂ්ට වෙලා නැද්ද? ඒ සතාගේ මනසට ඒ පැත්තෙන් දුෂ්ට වුණා වගේ මේක කරන්න මේ පැත්තෙන් මගේ මනසත් දුෂ්ට වෙනවා. මොකද බලන්න. සතාගේ පැත්ත බලවත් මගේ පැත්ත බලවත්. මගේ පැත්ත බලවත්. සතාගේ පැත්ත දුෂ්ට වීම හේතුවෙන් සතාගේත් ඒ විදිහටම වෙනවා. ඒ සතාගේ මස්තික ඔක්කොම දුෂ්ට වෙනවා. ආසනික් වගේ හරි. මේ මස්තරට පුදුම විදිහේ විසක් ඇතුළු වෙන්නේ. අර දුෂ්ට මානසිකත්වයෙන්. ඒ ධාතුව සම්පූර්ණයෙන් විස වෙනවනේ. ඊට පස්සේ ඒක අපි කරනවා. ඒ මස්. දුෂ්ටමාතු කියන අවශ්‍යයි කියලා. මස්. හැබැයි මස් අවශ්‍ය වෙනවා. මස් වල තියෙන ඒවා නම් අවශ්‍ය වෙනවා. මේ අර විස කාටවත් අවශ්‍ය නැහැ. සමස් කෑවොත් ඔබ වෙනවා දැනගන්න. ගොඩක් වෙලාවට ගාන දිනකට අපි ශක්තිය තියෙනවා. ලෙඩක් ඇදිච්ච ගමන් ඔක්කොම ශක්තිය කියලානේ. අපේ ඉඳලා ඇදිච්ච ගමන් කඩාගෙන නේද? මස් මාංශ වලින් ඉක්මනින් ඇති කරන ශක්තියක් තියෙනවා. ඉක්මනින් කඩාගෙන වැටෙනවා පාට. දවස් දෙකක් නොකා හිටියොත් ආයේ හත් අවුරුද්දක් ගෑවේ නැහැ වගේ තමයි ඒ විදිහට දුර්වල වෙන කිසිම කතාවක්. නමුත් එළවලු ශක්තිය ගන්න දිනාට කවදාවත් වේලා දෙකක් නම් නොකා හිටිය කියලා එයා දුර්වල වෙන්නේ නැහැ කීයක. ඒක දැන් වෙලා තියෙන්නේ එළවලු කන එක බලන්නට. මාස් කනවට වැඩි බලන්නට දැන් බලන එළවලු ගන්න. ඕරවල. ඈ? ඕර බෙහෙත් ගන්න. සත්තු මරන්න ගාව බෙහෙත්. ඊගාට පෝර වශයෙන් දානවා මුල දිගේ ඉන්නේ ගහට උන්ජාව වශයෙන් පිටක් තියෙනවා ඇතුලේ තියෙනවා වෙනස්නේ කම්මැලි නැතුව ගෙදර වත්තේ මුරුංග ගහක් විතර කරම් මුරුංගද කතර මුරුංගද දෙකම හදාගන්න බැරිද ඉන්නතන මොකද ඒකට මහ ලොකු ඉඩක් නැහැ පොඩ්ඩක් ඉඳ තියෙන තැනක නීති වෙනස් කරගන්න බැරිද ඕන තරම් කරන්න පුළුවන් දෙයක්. ඊගාවට ওই විදිහට ගෙදර වවා ගන්න පුළුවන් දේවල් ඕන තරම් තියෙනවා. මල් පෝච්චි කීපයක මිරිස් ටක් කීපයක් වවා ගන්න පුළුවන්කම තියෙනවා හොඳට. දැන් තියෙන ඕනනම් Tamanට වවා ගන්න තව දේවල්. පොඩි කෑල්ලක මුහුණ ඇන්න ටිකක් දාගන්න පුළුවන් වෙනවා. ඊගාවට ගොඩබල ටිකක් පෝච්චි වල හිටව ගන්නට පුළුවන්. තක්කාලි ගස් පෝච්චි වල හිටව ගන්නට පුළුවන්. දැන් මේවට තමන්ගේ හොඳ පස් ටිකක් ඇති ගෙදර
ඉදුල් වතුර ටික හොදටම ඇති. ඊගාවට ගොම පොර ටිකක් නැත්නම් කොම්පෝස්ට් වගේ වහදලා ඒ පාරවල් දාලා තියෙන කුණු ටික එකතු කරලා එක තැනකට දාලා කොම්පෝස්ට් කරලා පොලිතින් ටික අයින් කරලා මොන තරම් සම්පතක් ඔය පාරවල් කුණු කොටවල් දාලා පළතුරුද කෑමද ඔක්කොම ගහලා පාර අයින් දානවා. ගෙදර බැරල් එකක් දාලා ඒකට අලුණු ටිකක් දාලා ඒක පල් වල සකස් වෙන්න හැදුවා නම් එළින්ම පොරනේ ওই ටිකම දාලා හදනවා අනිත් පැත්තට. ඉතින් කාටවත් යමක් දෙන්නේ නැතුව හොඳ ආහාර වේදිකීට මානසික වින්දනයක් ඇතිවට ඇතුළේ නැති. තමන්ගේ වාස්තේ උයපු එකක් හදපු එකක් වියාගෙන කනකොට තමන්ගේ වාස්තේ වවලා හදාගත්ත එකක් වියාගෙන කනකොට තමන්ට මානසික තෘප්තියක් වින්දනයක් නැති. ඒක කඩින් කියලා කනකොට තියනවාද? කෑමේ වින්දනයක් තියෙනවා. නැත්නම් මේ කණේවා හරියට ඇඟට අවශ්‍යත්වනේ කරන්නේ නෑ වින්දනය කරන්නේ නැත්නම්. ඔයත් කෑම කනකොට වින්දනයක් කරලා කන්නේ. කොහොමද රූපවාහිනිය ඉස්සර වාඩි නොවි කෑම කන? මොන කාල කන්නේද? ඇත්තටම මොන කාල කන්නේද? මම මේ වචන පාවිච්චි කරන්නේ විහිළුවට නෙවෙයි ආ. ආවට කියලාත් නෙවෙයි. ඒවා ඇත්තටම පාවිච්චි කරන වචන. ඒ සුදුසු අවස්ථාවට. දැන් ඇත්තෙන් බලන්න. ඔය ඇත්ත කලින් හම්බ කරන්නේ ප්‍රධාන දේ කන්න නේද? උස්මානලා හම්බ හරියම කරන ප්‍රධාන දේ කන්න. ඔය කන එකේවත් ආස්වාදයක් මුක්ති විඳින්න නැතුව කනවනම් කාලකන්ණි වේද? මොකද රූපවාහිනිය කියන බලාගෙන කනකොට වින්දනය කරන්නේ මොනවද? කෑමද රූපවාහිනිය. අරක තියෙන එක මොකක් හරි අන්න මොනවද තියනවද කියලා දන්නේ නැහැ. අන්න ඔය එක කටේ දාගන්නවා කපනවා කියන මොකෝ යනවත් දන්නේ නැහැ ඇතුළට. ඔය කියනවා. මොකද්ද ඒක වෙන්නේ? කවදාවත් අද ඉඳන් පුරුදු වෙන්න රූපවාහිනිය වහලා කෑම කන්න. මොනවාරි බලන්න තියෙනම් බලාගෙන ඉවර වෙලා කියන කැම ටික කන්න රූපවාහිනිය ඉස්සරහින් කැම කන්න දැක්ක ඊට කන එකකට අගෞරවයක් ඒක. ඒ කනට වැඩි හොඳ නොකා නිකන්. සබ්බේ සත්තා ආහාරක්ඛිතා. සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන. ඒ ආහාරය කියන එකට ගෞරව කරනවා නම් මේ මිනිස්සු නෙමෙයි. කොටින්ම කියනවා නම් උදාහරණ දේශනා කරනවා මම පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පරාජිකා කියන්නේ මහානකම නෑ. පස්වෙනි පරාජිකාවක් පනවනවා නම් පනවන්නේ මේ විශ්වුන් කතා කර දානවල නේද? ඒ කියනවා හැම සත්වයෝම ආහාරයෙන් ලැබෙන නිසා ආහාරය ප්‍රධාන කොට ගන්න නිසා බොහෝ විට වරදක් වෙන්නේ පුළුවන්. ඒකින්ද මම ඒක පරාජිකාවක් වශයෙන් නෙවෙයි නොකල යුත්තක් වශයෙන් කතා කර කෑම නොකල යුත්තක් වශයෙන් මම දුක්ඛතාවපත්තියක් වශයෙන් අනවනවා. නොකල යුත්තේ. හැබැයි දරුණුකම පරාජිකාවක දරුණුකම තියෙනවා. අනුකම්පා කරන මේක. එබැවින් නොකල යුත්තේ කියලා කිව්වේ ඒක සුදුසු නැති නිසා ආම්රණ විතරක් නෙවෙයි පිළියකට සුසුනේ කරන්නේ. දැන් කනේ කිය අර්ථයක් තියෙනවා. නේද? අපි කොයිතරම් වැරදි කරනවද කියලා. දැන් හැමතිස්සෙම ඔය මෙහෙම බැලුවොත් එහෙම අපේ මනස මොනවා ඉතුරු වෙයිද මොන පැත්තේ? මානසිකත්වය. කොහොමද ගෙදර හැමදාම බුදුන් වහන්සේ එම්බන්නේ ගෙදර බුදුන් වහන්සේට කියන්නේ මෙතන ක්‍රිස්තියානියක් කියන්නේ. මම නෝන ක්‍රිස්තියානියක් කියන්නේ ගෙදර දෙවියන් අදහන හිටපු කියලා ඔක්කොම අතුල්සන්නේ. ඒක ඔක්කොම අතුල්සන්නේ. මුස්ලිම් ඇත්තෝ කියනවා ආගම අදහන ගෙදර දවසේ 5 පාර ආගම අදහන. අතුල්සන්නේ මොකද්ද බෞද්ධ කම කියන්නේ?
බස් බොන්න තමයි. කොහෙන්ද කිසි නැගීමක් නැහැ. මොකද ඔය ඇත්තන්ගේ ඔක්කොම ආගම තමයි රූපවාහිනිය කියන්නේ. ඒ වන්ත මන්දරුන්තිකයි කියලා. බුද්ධිය මන්දවීමේ ස්වභාවය නේ. බුද්ධිය නැත්නම් නැතිලා තියෙනවා. හැමදාම මුදේ ඇඳේ නැගීම ඉස්සෙල්ලා. ඇඳේම ඉඳගෙන. පැදුරෙන් ඉඳගෙන. එකපාරට නැගිටින්නේ නැතුව අවදි වෙනකොට ඉස්සෙල්ලා හිතන්න මොනවද මම කරන්නේ? පළවෙනි සංඥාව එන්නෝගේ අත් දෙක එකට එකතු කරලා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියලා පෙළවන් සර්වගෙන නැගිටිනකොට අද දවසේ මගෙන් දුක කිසිවෙකුට නොවේවා හැම සත්වයකටම යහපතක්ම වේවා කියන සිතිවිල්ලෙන් දවස හදන්න. දැන් ඔබෙන් දුක කිසිවෙකුට නොවේවා නම් ඔබ පැමිණලා ආයතනයේ මුලින්ම අගට ඔබෙන් දුකක් වෙන්න බැහැ. ඒ වගේම ආයතනයේ ප්‍රධානී මගෙන් දුකක් කිසිවෙකුට නොවේවා හැම දිනකටම යහපතක්ම වේවා කියන සිතිවිල්ල ඉන්නවා. ආයතනයේ ප්‍රධානීන්ගෙන් අනුන්ට දුකක් වෙන්න කටයුතු කරන්නේ නැහැ. මේ දෙක එකට සම වෙනකොට එතන බ්‍රහ්ම ලෝකයක වගේ ප්‍රවැත්මක් නැද්ද? දුකක් නොවේවා කියන්නේ තමන්ගේ රාජකාරිය හරියට තමයි කරනවා කියන්නේ. තමන්ගේ රාජකාරිය හරියට කරනකොට අනුන්ට ඒ රාජකාරිය හරියට කරන එකට ඒ අනුවම සංග්‍රහ ප්‍රවැත්වීමත් අනුන්ට දුකක් නොවේවා කියන එකයි. සේවකයා මහන්සියලා වැඩ කරනකොට සේවකයාගේ මහන්සියට අනිත් පැත්තෙන් ප්‍රතිචාර නැත්නම් එතකොට හැම දිනකටම දුකක් නොවේවා කියවට හරියනවද? අනිත් පැත්තට දුක. මේ දෙපැත්ත සමබර එකමතාවයෙන් යන්න ඕනේ. ඒ සමහරකට මම දන්නවා දැන් ගොඩාක් උත්තර පොසත් වෙලා තියෙනවා. සේවකයන්ට පුදුම විදිහට සලකනවා. පුදුම විදිහට. ඉතින් සේවකයන්ව පැන්වත් සේවකයෝ යන්නේ නෑ. වැරදි කරලා පැන්වත් ආයි අඬාගෙන ඇවිල්ලා රස්සාව ඉන්නවා. ඇයි? මිනිත් ගණනකට ගියාට අරව හම් වෙන්නේ නෑ. ඉතින් ඒක මානසික එයා හොඳට සලකන පස්සේ සල්ලි වගේ හොරකම් කරලා කියන්නේ. වැඩ නවත්තලා යා. පස්සේ නැසෙ කොච්චර හිත මොලොක් කියනවනම් මෙයා මට ටෙලිෆෝන් කරලා දෙදාම කරගෙන ආවා. එයාට ලොකු මානසික වදයක් තියෙනවා ඒකට පිළිසරණක් කරනවා. ඒ ආවම කිව්වේ මොකද්ද? මේ මිනිස්යාට දරුවෝ ඉන්නවා 4 දෙනෙක්. රස්සාවක් නෑ. මෙයා වැරද්ද කරා මම දඬුවම් දුන්නා රස්සාව නැති කරා. මට දැන් හිතට වේදනයි මේ ඉන්නේ රස්සාවක් නැති කරේ. සද්ද මං කරන්නේ මේ දරුපොලක් රටේ ඉන්නේ. පස්සේ මම වැරද්ද කියනවා. ඔය පිළිගත්තා. ඊපස් මම කිව්වා මොකද ප්‍රසාරයක් ඇෂේ දෙකේ වැඩ කරන්නේ. මම කිව්වා වල එකපාරට ඉලිතාන්නේ તો ඩිමෝෂන් එකක් දෙන්න බැරි. පුළුවන්. මම କହିනවා යාගේ ඉතල තියෙන රස්සාවෙන් අයින් කළා. ඒක ඉතින් කොහොමද යාව උදා කරන්නේ? යාව පොඩි අනිත් වැඩවලට දාලා ගියම දරුවමක් පැත්තේ. ඒකට මිය හරියන්න පුළුවන් පාරක් ඉඳලා පොඩ්ඩක් ඊට පස්සේ කරගෙන දානවනම් දාන්න ආයි කැෂියර් එකට නම් දාන්න එපා මොකද පුරුද්ද තියෙනවා. ඉතින් සංකාර දාපුවම ආයි වලට මත වෙන්න පුළුවන්. පස්සේ මාත්‍ය බොහොම සතුටින් දැන් මිනිස්සු තියෙනවා නේ පාරකෙන්ට පාර දඬුවම් කරපුවාම ඒකවල හිත නැතුව ඉන්නවා. ඒක කියන්නේ නැතුව අනිත්‍යත්ව වැඩ කරනවා. අපි දැන් මේ ආයතනේ මේ ආයතන ගොඩාක් කරලා ඉන්නවා එක එක සංවිධාන. සවාග ස්ට්‍රයික් කරනවා. ස්ට්‍රයික් කරන අයිතිවාසිකමක් සලකනවා. ස්ට්‍රයික් කරන අයිතිවාසිකමක් වෙන්න පුළුවන්. නමුත් කාර්යවත් සංවිධාන වල දෙකකට කරන්න උනනවා. තම තමන් කතා වෙනවා. එතන. අනුන්ට තීරණය කරන්න දෙන්න ඕනේ වැඩ කරන්නේ කවුද ආයතනේ? කවුද? තමන් ආයතනේ වැඩ කරන්නේ. තමන් එකතු වෙලා තමන්ගේ ඉල්ලීම තමන් කරනවා.
පිළිම කරලා ඉන්නේ කන් දෙන්නේ නැත්නම් සූරාගෙන කනවා නම් අසාධාරණ විදිහට නම් ආයතනේ වැඩ කරන්නේ. ඒකට සුසු පියවර ගන්න එක වෙනම දෙයක්. නමුත් දැන් ගොඩක් වෙලාවට අපි ගන්නවා. හොඳ හිත ඇති මිනිහා හිතම තමයි හුරන්නේ. හදන්නේ නරක මිනිහාගේ හුරන්න හදන්නේ. ඒ මිනිහට බය වෙවුල වෙවුල ඉන්නවා. අර අහිංසක හොඳ මිනිහා ටික තමයි හැමතිස්සෙම හුරන්න හදන්නේ. මේක දිනුවේද? කොච්චර හුරලා ජීවත් වෙන්න හැදුවද? තමන්ගේ අරතින් නැස්පක් නැත්නම් තමන්ට දිනෙන්න පුළුවන්. කොහොමද මේ කසාද වලට පැටවුම් සම්මත? ඒ කසාද වලට පැටවන්නේ මත්පැන් නොබොන මිනි කියන අය පුසන්කම්. ඒ මත්පැන් නොබොන මිනි කියන ගෑනු සාදුසන්. ගෑනු කියන එක රට මත්පැන් නොබොන මිනි කියන එකයි මම කිව්වේ. කොහොමද? දැන් ඒ කසාද බැලුව ඇත්තගේ රජුනාගේ කාමියෝ බොනවා. දැන් ඔයත් මෙතන හම්බ කරන එක වැඩක් වෙයිද? මේ හම්බ කරන එක වැඩක් වෙයිද? සමානකරද ඔයත්න්ට මේ වෙලට දවසේ කාන්තාව වශයෙන් කසාද බැලුවා නම් අම්මලත් වෙනවා. අම්මා කෙනෙක් වශයෙන් මෙහෙ ඉඳලා ගත කරනවා. මිනිහා බොන්නේ නැත්නම් ඒක අවශ්‍ය දෙන්නේ. දැන් එනේකෙන් මොකද වෙන්නේ? පෞල ඉවර නැහැ. පෞලේ තියෙන තෘප්තිය, පෞලේ නින්දනේ, ගුණ ජීවිතේ නැති වෙන්නේ. දරුවෝ හැදුවොත් දරුවෝ ඔක්කොම මහපාරේ නෙවෙයිද? දැන් කොහොමද අපි දරුවෝ පාල්ලි දාන්නේ? දරුවෝ වැඩ. දැන් ඔක්කොම පිටසාර කියනවා. අයියෝ මේ කාලේ ඉච්චර තමයි හදන්න බෑ. හරි කරදරයි නේ මේ රස්සාවට යන්න දෙනවා. දරුවෝ කරදරයක්. ඉස්සරහට දරුවා සම්පත. දැන් නැත්තම් දරුවා කරදරයි. මෙතන කරුණු දුරටයක් ඉන්න මම මේ කියන්නේ. ඔයගලගේ ওই සංකල්පයකින් තමයි අද බඩවත් පරදරම ඉන්නේ. සංස්කෘතියේ. 80% 90% විතර දෙලින්ම බඩතල ළමකට. වේදනාවක් නැහැ. ඒ කියන්නේ මාතෘත්වයේ විඳිනේ රබන් අම්මා තමයි. සමහර කඩ සීස කළා මේ ගන්නවා. දැරිම තනක් වුණා. සීස කළා මේ ගන්නවා දැරිම තනක් වුණා. මේ කියන්නේ කල්ලකම සීසල ගන්න වේදනාව ගන්න ඕනේ. මොන මිනිස් තමයි. කොහොමදකින් අර වැස්සියන්ට සීස කළා තමයි ගන්න. ඒ මේ අම්මලට හොඳට තමයි හොඳගෙන වේදනාව ගන්න නේ. ඊට දැන් මොනවද හවුරු කියන්නේ අපිට වේදනාව ගන්න එක. ආංගන මොකක්ද අයිතිය කියලා අර්ථ කරයි වාද කරයි. මට නම් අවශ්‍යම නැහැ තමයි කියන්නේ. නම් ඔයයන්ට ඒකේ බැලෑරුම්කම තේරෙන්නේ නැත්නම් අපිට බැලෑරුම්කම තේරෙනවා. මොකද සමාජයේ වෙන්නේ. ඔයයන්ට මොකද වෙන්නේ? ඒක බලන්න. මම මෙහෙම නිකන් උදාහරණයක් දෙන්නම්. දරුවෝ ලැබිලා නැති වුණත් හිතා ගන්න පුළුවන්. මට හිතා ගන්න පුළුවන් නම් මේක ඔයයන්ට හිතා ගන්න බැරි කමක් නෑ. ගෑනු ඉච්චාම අපිට සීස කරලා වේදනාව නැතුව සීස කරලා ළමයාට ගත්තාම වේදනාව ඇතුව සීස කරලා හරි නොකර හරි ස්වාභාවිකව දරුවෙක් කරලා ප්‍රසිද්ධ වේදනාවක් ඇතුව දරුවා බී කරපු අම්මේ ඉන්නවා. ඒ දරුවෝ දෙන්න වැඩෙනවා. ඒ දරුවෝ දෙන්න වැඩෙනකොට අර අම්මා සතුටක් නැද්ද? සතුටක්. ඒ දරුවෝ දෙන්න වැඩිලා ලස්සනට ඇඳුම් ඇඳගෙන ඉන්නකොට අම්මාට ප්‍රීතියක් එන්නේ නැහැ. ඒ දරුවෝ දෙන්න කෙරේ අම්මලා දෙන්න නම සීස කළ ගන්නත් නැතත් අම්මලා දෙන්නටම ආදරයක් ඇති වෙන නැත්නම් දරුවෝ කරන එකනේ. මොකද මේ ආදරේ වෙනසක් නැද්ද? ආදරේ ඇති වුණා. ආදරේ වෙනසක් වෙන්නේ නැද්ද? මම මෙහෙම අහනවා. දැන්
ඒ ආදරේ ඇති වෙනවත් එක්කම අර දරුවෝ දෙන්න දකින්නකොට ඒ අම්මගේ මනස අර අපිට ප්‍රසුත වේදනාවක් ඇතුව දරුවෝ බිහි කරපු අම්මගේ මනස දරුවෝ බිහි කරපු අවස්ථාව දක්වාම එකපාරට දිවෙන්නේ නැද්ද? දිවෙනවානේ. එතකොට ඒ අම්මට අර ප්‍රසුත වේදනාවක්ද වින්දනයක්ද? වින්දනයක්. ඒ වින්දනය තියනවාද අනිත් අම්මට? නැහැ. එහෙනම් මාතෘත්වයේ වින්දනය ලබන්නේ නැහැ නේද සිද්ධ කරපු අම්මා? ලබන්නේ. ආදරේ තමයි ළමයාට අර වින්දනය නැහැ. එතන බෑම අඩුයි. සමහර කමල පිළිගන්න කැමති නැහැ මේක. ඒ සමහර කමල කෙලින්ම පිළිගන්න. සමහර කමල මට කෙලින්ම කරනවා. ඔබාන්සි කෙනෙක් හරියට හරියනවානේ. මගේ පළවෙනි ළමයාට වැඩි මම දෙවෙනි ළමයාට ආදරේ. ඊළඟ කෙලින්ම කියනවා. සාමාන්‍යයෙන් පළවෙනි ළමයාට වැඩි ආදරේ. මම මගේ දෙවෙනි ළමයාට වැඩි ආදරේ. ඒක පළවෙනි ළමයා මම දැන් සීස කරලා මට දෙවෙනි ළමයා ලබන්නේ නැති වේදනාව මට ඉතිරෙන්න ගෙනේ වෙලා මට ඒකට ලොකු බැම්මක් මේ ළමයාට ඒක ලැබි වෙනවා. සමහරකම මගේ තරහක් තියෙනවා. මම කිව්වා ඒක ආදරයක් මේ විඳින්නේ අඳුන්නේ නැහැ. තරහින් ඒක ලොකු ක්‍රියාකාරී තව පිළිගත්තත් මොකක්ද ඔබ ලොක ධර්මතාවය. ඊළඟට බුදුදහම මම පුදුම එකක්. වරහන් පංචේල් ටික මිනිස් ධර්මතාවයේ ක්‍රියාකාරීත්වය මේ වගේ වෙන කුමන ආගමකට විග්‍රහ කරලා තියෙනවා. වෙන කොතනද තියෙන්නේ? ඒතරන්නේ අපිට කෙනෙකුට බුද්ධිය නැති වෙනවා. බුද්ධිය නැති වුණොත් මොන සපක්වත් විඳින්න පුළුවන්කම නැහැ. එනිම පංචශීලයේ ආරක්ෂා කිරීමෙන් බුද්ධිමතෙක් බවට පත් වෙනවා. එයි සික්ඛාපදං සමාදියාමි කියන මේ සිල්පදයේ වශයෙන් සමාදන් වෙච්චාම එයා අර වැරද්ද නොකරන්නට විතර අවදීන් ඉන්න කෙනෙක්. ඒක හොඳ සිහිය නෙමෙයි යාර තියෙන්නේ. හොඳ සිහිය. හොඳ සිහියෙන් ඉන්නකොට වැරදි නොකරන්නට ඇඟේ රසායනික ක්‍රියාකාරීත්වය හොඳයිද නරකයිද? හොඳයි. විශේෂයෙන්ම අර ඇඩ්‍රිනලින් ක්‍රියාකාරීත්වය තිවුර වෙනවා වෙනුවට ඒක සම වෙන්න පටන් ගන්නවා. ඒ දුෂ්ට හෝමෝනයක් නෙමෙයි ඊගාවට මොලේට ලැබෙන්නේ. ඊගාවට ලැබෙන්නේ මොන හෝමෝනයක්ද? බොහොම ප්‍රසන්න හෝමෝනයක්. වැරදි අඩු වැරදි අඩු කරන්න චිත්ත ශක්තිය වැඩි යොදවන්න මනස පිරිසිදු වීමෙන් එන්නේ මේ ධාතු හොඳට ප්‍රසන්න වෙනවා. හොඳ හෝමෝනයක් මොලේට ලැබෙනවා. ඒ හෝමෝන ක්‍රියාකාරීත්වයට මොලේ සෛල ප්‍රසන්නව ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒ ක්‍රියාකාරීත්වය තුළ සිටින්නේ ශක්තිය වර්ධනය වෙනවා. වහා වැටෙන සුළු නොනැති වෙනවා. දැන් ඔයාලට බලන්න මනස කිලිටු වෙලා ඉන්නකොට ප්‍රශ්නයක් විසඳන්න කියලා පුළුවන්ද? හොඳ ප්‍රසන්න මනසකින් ඉන්න වෙලාවක නම් ප්‍රශ්නයක් ආපු ගමන් උත්තරේ ඒකල තියෙනවා. එහෙනම් ඒ ප්‍රසන්න මනස තියෙනකොට අර සෛලවල හොඳ ක්‍රියාකාරීත්වයෙන් හින්දා තමයි වහා වැටෙන සුළු නොවන ඇති වෙන්නේ. දැන් පැහැදිලිව පේනවා පංච දුෂ්කරයෙන් වැළකීම කොච්චරද යනවද කියලා. දැන් අපිට නිකන් සත්තු මරන්න එපා වරකම් කරන්න එපා කිව්වා මිසක් ඒක නොකිරීමෙන් වෙන්නේ මොකක්ද කියලා කිව්වේ නෑ. කරන්න එපා හොඳ නෑ කිව්වා. හොඳ නැත්තේ ඇයි? නොකලත් මොනවද වෙන්නේ කියලා කිව්වා. දැන් බලන්න තව එකක් එනවා. ඔයාලට අහලා තියෙනවද පංචෙන් රැක්කොත් ආනිසංස පහක් වෙනමම ලැබෙනවා ලෞකික ආනිසංස. ලෝකෝත්තර ආනිසංසත් ලැබෙනවා. දැන් ඔයයන්ට ඕනේ දැන්ම ලෝකෝත්තර ආනිසංසද ලෞකික ආනිසංස? දැන් මේ වෙලාවේ අවශ්‍ය මොන ආනිසංස? ලෞකික ආනිසංස. ලෞකික ආනිසංස ලැබුවොත් කියලා ලෝකෝත්තර ආනිසංසෙට පාඩුවක් වෙන්නේ නෑ පංචෙන් රැක්කොත්. මොනවද මේ ලෞකික ආනිසංස? මහන්තං භෝගස්කන්ධං අධිගච්ඡති. මහා භෝගස්කන්ධයකට පැමිණෙනවා. භෝග කියලා කිව්වේ සල්ලි නෙමෙයි. ඇහැ, කන, නාසය, දිව, ශරීරය. ඊළඟ අවශ්‍ය හැම දෙයක්ම තමයි භෝග කියලා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේවා ඒවා සුඛයට අයිති වෙනවා. භෝග සම්පත් දෙකක් අයිති වෙන්නේ.
ඊගාවට අයිති වෙනවා නිරෝගී බව පන්සිල් රැක්කොත් එකක් තියෙනවා. ඊගාවට දීර්ඝායුෂ පන්සිල් රැක්කොත් එකක් තියෙනවා. ඒකට මේ ඇයි පන්සිල් රැක්කොත් මේවා ලබන්නේ? හෝමෝන ක්‍රියාකාරීත්වය දුෂ්ට වීමෙන් ලෙඩ වැඩි වීමෙන් හේතු කරගෙන මරණය ඉක්මන් වෙනවා. පන්සිල් රැකීමට හෝමෝන ක්‍රියාකාරීත්වය පිළිසිදු වීම හේතුවෙන් ලෙඩ අඩුයි එකින්ද දීර්ඝායුෂ මුක්ති වෙනවා. ඊගාවට නිරෝගී බව දීර්ඝායුෂ පන්සිල් රැකීම නිසාම තියෙනවා. භෝග සම්පත් වලට අයිති. ඊගාට ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම ඒකම තියෙනවා. නිරෝගී නම් දීර්ඝායුෂ නම් ඇස් කන නාසය දිවක් පිනවන අවශ්‍ය දෙයක් තියනවා නම් ඒකල බුද්ධියක් වැඩෙනවා නම් හරියම්ම කරන්න පුළුවන්. එනම් හොඳට පස්කාම්සල බුද්ධි වීමට අවස්ථාවක් තියෙනවා. ඊගාට කල්පනාකාරී වෙලා ඔයයන්ට මේ සේවකයෝ සම්බන්ධ වෙනවා. තමන්ගේ ලාභම ගැන හොයන්නේ නැතුව ඉතින් සේවකයන්ට වැඩි සතුටු කිරීමක් කරනවා. සේවකයෝ කෘතවේදී වෙනවා. සේවකයෝ දන්නවා අපි වැඩියෙන් හම්බ කරලා දුන්නොත් අපිට යහපතක් වෙනවා. ඒක සේවකයෝ වැඩියෙන් හම්බ කරන්නේ නැද්ද? වැඩියෙන් ලැබෙනකොට සේවකයා කෙරේ කරුණාව මෛත්‍රිය තියනවා කියන්නේ සීලේකුත් තමන්ගාව තියනවා කියන එකයි. කරුණා මෛත්‍රිය තිබුණ සේවකයාට සලකනවා. දුක සැප හඳුනාගෙන. ඒ සලකනකොට සේවකයා කෘතවේදීත්වය ආරක්ෂා කරනවා. එයත් අනේ මහත්තුරු නොවනලා අපද මේ ස්වාමීන් අපිට මේ විදිහට සලකන්නේ අපෙන් යමක් ඒගොල්ලන්ට ලැබෙන නිසා. ඉතින් අපි තව ඒගොල්ලන්ට උපයලා දුන්නොත් ඒගොල්ලෝ අපිට තව සලකනවා. ඒකට උපයලා දෙනවා. වැඩි වැඩියෙන් සලකනවා. උඹේ ඡාගී ගුණයේ දිනු වෙනවා ස්වාමියාගේ. පරිත්‍යාග කරනවා. මේ දෙපැත්තම දිනු වෙන්නේ නැද්ද නේද? ස්වාමියා දිනු වෙනවා සේවකයා දිනු වෙනවා. දැන් ගොඩාක් දැන් අපේ වහන්න වෙන්නේ හරියට සලකන්නේ ස්ට්‍රයික් කරනවා. සුමානයක් ස්ට්‍රයික් කරොත් කොච්චර බාධද? ඊට පස්සේ ගෙඩිය ගන්න බැලුවත් එක එන්න පුළුවන් ආයතනයේ වහනවා ස්වාමියාත් කරනවා සේවකයෙක් කරනවා. ඔක්කොම යනවා. බලන්න ඒකට මේ බුදු දහමේ තියෙන පංචශීල ප්‍රතිපදාව කොච්චර විශාල පරිසරයක් වට කරලා ගන්නවද? ඉදිරියදා ජීවිතේ. දැන් උදාහරණ දේශනා කරන මෙහෙමයි. භෞතික සම්පත් ලැබෙනවා. කීර්ති ප්‍රශංසා ලැබෙනවා. විශාලත්වය ලැබෙනවා. විශාලත්වය කියන්නේ ඕන තැනකට ඕන පිළිසකට යන්න පුළුවන් ආයි බයක් සැකක් නෑ. මොකද බුද්ධිය තියෙනවා, අනිත් සම්පතුත් තියෙනවා. ඒකට කිසි බයක් නෑ. හතරෙනි කිව්වා අසම්මූලෝ කාලං කරෝති මුලාවති කවති කරනවා. ඊගොට කායස වේදා සුද්ධති සතර ලෝකං උප්පජ්ජති. කාය විනීමේ සුද්ධි උපදිනවා. දැන් මේක බෞද්ධයෙකු විතරක් නෙවෙයි පංචිල් රකින්න කෙනෙකුට අයිති. දැන් කියන්නේ කොහොමද? යෝ පාන මති පාතේති යමෙක් ප්‍රාණඝාතය කරනවා නම් ලෝකේ අදින්න නාදීති නදුන් දෙක් ගන්නවා නම් මුසාවාදංච භාසති බොරු කියනවා නම් පරදාරංච ගච්ඡති පරදාරං කරක් යනවා නම් සුරාමේරය පානංච සුරාමේරය පානය කරනවා නම් මේවාෙහි යෝ නරෝ යම් නරේ බෞද්ධයෙක් නෙමෙයි උපාසකෙක් උපාසිකාවක් නෙමෙයි යම් නරේ ක්‍රිස්තියානි වේවා මුස්ලිම් වේවා හින්දු වේවා බෞද්ධ වේවා ජාති කොන්නේ ආගම් ප්‍රශ්න නැහැ නරේක් න මේ නරයා මේ කරුණ පහේ නිතර යෙදෙනවා න ඉදේව මේසෝ පුරුෂෝ ආයි ලබනාත් නෙමෙයි මේ ආත්මය ඉදේව මූලං කාර්ය ආත්මනෝ තමගේ ගෙලෙන් දෙගත්තා කියනවා මූල කියන්නේ කිස් මුදනම පලාගත්තා කියනවා මේ පහ කරනවා මේ පහෙන් වැළකුණා නම් බෞද්ධ වේවා අබෞද්ධ වේවා ඕනෑම කෙනෙකුටම අර කියපු ආනිසංස කියලා දෙනවා. ක්‍රිස්තියානි කෙනෙක් ප්‍රාණඝාතය කරන්නේ නැත්නම් අනුන්ගේ දේ ගන්න නැත්නම් කාම මිත්‍යාචාරය නැත්නම් බොරු කියන්නේ නැත්නම් මත්පැන් බොලේ නැත්නම් ගාඩ මුස්ලිම් කෙනෙක් මේ දෙක කරන්නේ නැත්නම් හින්දු කෙනෙක් මේ පහ කරන්නේ නැත්නම්
බෞද්ධයෙක් මේ පහ කරන්නේ නැත්තම් ආගම් වේදයක්ින් තොරවම ඒ හැම දිනම සැරසිල්ලේ මැරෙනවා. මැරිලාම කෙනෙක් උත්පත්තිය ලබනවා. ඊට මෙහෙන් කියපු අනිත් ආනිසංසත් ඔක්කොම ලබනවා ලෞකික වශයෙන්. මේක ලැබෙනවා කිව්වනම් ලැබෙනවම තමයි බුදුහාමුදුරන්ගේ වචනේ රසෙන්නේ. නේද? ඒක ලැබෙන හැටි වැත්තන්න කැමති. දැන් බුදුහාමුදුර කියනවා එපා යාඥා කරන්න. දෙයියෝ යදින්න එපා ඕවා ඉල්ලලා. භවෝග සම්පත් ආයුෂ ආදී ඕවා ඉල්ලලා යදින්න එපා. දෙල සමීප කරන්නේ කියලා දෙයියෝ යදින්නට එපා. ඊගාවට අනිත් මොනවාක්වත් ඉල්ලලා යදින්න එපා. මේ යදින විදිය මේ යදිනවා නම් යදින විදියට හම්බ වෙනවා නම් කෝ ඉද කේන කායේත මේ ලෝකිකාද මුක්තිය පරිහානිය වේද කියලා නෝ. බලන්න කියන ආයුෂ වර්ණය ආයුෂ කියන්නේ විදුක්ව නිරෝගීව බොහෝ කල ජීවත් වෙන මොකද භෝග සම්පත් සඳහා ඒකට වර්ණය තමන්ගේ ශරීර වර්ණය ඒ වගේම පරම්පරා වර්ණය දෙකමයි වෙනවා. වර්ණය ඊගාට සුඛ ඇහැ කන නාසය දිව ශරීරයේ පිනවීම යස කීර්ති ප්‍රශංසා ආදී පරිවාර මේවා ඊගාට ස්වර්ගයේ මැරලා මුක්තන උපත මේ පහ ගැන කියලා අනිවිස්සවාද කියනවා ඉමේසං පංචන්නං ධම්මාන මෙන්න මේ කාරණා පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. අනේ දෙයියනේ මට ලබා දෙන්න කියලා ආයාචනා කළා හෝ ලැබේවා කියලා ප්‍රාර්ථනා කළා හෝ න පටිලාභං වදාමි ලැබෙන්නේ නැහැ කියලා කියනවා. පටිලාභෝ අභවිස්ස එහෙම ලැබෙන එකක් තියෙනවා. ලැබෙන එකක් තියෙනවා නම් කෝ ඉද කේන කායේත මේ ලෝකේ කාට මොකකින් අදුවක් වෙයිද කියලා හිතනවා. දැන් බුදුහාමුදුරුවෝ කියනවා යදින්න එපා කියලා. මේවා ඉතල යදින්න එපා කියනවා. ලැබෙන මාර්ගයේ බුදුහාමුදුරුවෝ කියනවා. ඔය ඇත්ත ඔක්කොම ලැබෙන මාර්ගයේ පැත්තකට දාලා යදින මාර්ගයේ ගිහිල්ලා තියනවා නේද? ඔව්. ඒක තමයි විනාශයේ දොරටුව. ඒ තමයි බෞද්ධ විනාශ වෙන්නේ. බෞද්ධ දුප්පත් වෙන්නේ ඒකින්ද. අනිත් ඇත්ත මොන කාගෙන් යද්දත් දැන් මුස්ලිම් ඇත්තෝ දෙයියෝ යදිනවා. නමුත් ධනහානියේ තියෙන දොරටු ටික ඔක්කොම වෙන්නේ සුරාවක් නැහැ සුදුවත් නැහැ. දෙයියෝ යද්දයි කියන මුස්ලිම් ඇත්ත මේකට පුරුදු වුණොත් හරියයිද වැඩි? දෙයියෝ හරියටම දෙයිද? දැන් ඉතල දරුවෝ හදනවා. ඒක පවුලක 6ක් 10ක් අනිවාර්යෙන්ම ඉන්නවා. සල්ලිත් තියෙනවා. හොඳයි සුරාවට වැටෙනවා නම් සුදුට වැටෙනවා නම් 5-6 හදන්න පුළුවන්ද? එහෙනම් අපි අය වගේ වදගන්න එක විතරයි කරන්නේ. ඇයි අපි අය දරුවෝ වද කරන්නේ? ඔන්න මිනිස්සුන්ගේ දේපදකම. සුදුවින්ද දුරාචාරයෙන්ද කරුණා කරලා අපි දැන් ඉදිරියට එන්න ඕනේ අපේ පාමේ වගේ. ඔයගේ ආයතනයේ මගේ ඉන්නදී පුළුවන් නම් ප්‍රචාරයක් කරන්න මේ ආයතනයේ තුනයි. එයාගේ පවුල්වලට එපා මේවා කරන්න වෙන මේව විනාශයක් කරනවා නවත්තන්න මේ දේ කියලා කරන්න. එහෙනම් අපිට ඒ විශාල ශාන්තියක් වෙන්න හේතුනවා. ඒ නැත්නම් විනාශ වෙන්න කල් බණහනම් වෙන්නේ. මුළු ජාතියම ක්‍රිස්තියානි වේවා බෞද්ධ වේවා ඔක්කොම ඉවරයි තව අවුරුදු 20ක් යනවා. ඒ ක්‍රිස්තියානියන්ට මේ පහ මිනිමම් කරලා බෞද්ධයන්ට මේ පහ මිනිමම් කරනවා දෙවිය. බුදුහාමුදුරුවෝ නම් බෞද්ධයන්ට දෙවිය යදින්න එපා කියලා කියනවා. එන්න මේව පන්සිල් රකින්න කියලා තියෙනවා. ඒ බෞද්ධයන්ට වැරදි ආකල්ප දීලා පන්සල තුලින් වැරදි ආකල්ප දීලා බෞද්ධයෝ වගේවල තියෙනවා. බුදුහාමුදුරුවෝ පංචශීලයේ වෙනුවට බෞද්ධයව යදින්නම තමයි කල්ප කරන්නේ පන්සල ඇතුළේ. එක බුදුගයයි දේවාල කියලා තියෙනවා. කියතිනවා. ඉස්දෙයියගේ දේවාලේ, කතරගම දෙයියගේ දේවාලේ, ගණ දෙයියගේ දේවාලේ, ලක්ෂ්මීගේ දේවාලේ, සරස්වතිගේ දේවාලේ, පත්තිනිගේ දේවාලේ, කාලිගේ දේවාලේ කවුද? කාලි කඩවලදී. තවත් එකක් ඉන්නවා කඩවලදී. දැඩි මුන්න දෙයියෝ ඉන්නවා. ඉතින් ඒක ඔක්කොම දේවාල ටික දාගෙන අනේ දෙයියන් පූජාවක් දියේ තියා යනවා දෙයියනේ දිව්‍ය දෙයියනේ දිව්‍ය කියලා. හැබැයි ඉන්නත්
මනුස්ස කමවත් නැති මිනිස්සුන්ට පිළිද වෙන්න දෙයියෙක් ඉන්නවා නම් ඔය දෙයියෝ කියන්න වටිනවද? මනුස්සකම කියන්නේ පන්සල් ටික. ඕකවත් රකින්න උනන්දුවක් නැති මිනිස්සු කියන මට දුකක් කරදරයක් වුණා දෙයියනේ කියලා අඬා කියනවා. මේක දෙතර මං අඬනකොට දෙයියන්ගේ හද පස්ලම උණු වෙලා වැක්කෙරෙයි. එතකොට මට පීඩක් වෙයි කියලා හම්බ වෙයිද? සම්මුතිය දෙයියන් කියනවා කවුද ගන්නේ? වරවාදේ සමාජයේ මම කලින්ගේ රූපවාහිනී බලලා බීජ ශක්තිය නැති වෙනවා. පොල්ල සිගරට් බීලා ලිංගයෙන් විරංජු වෙලා. දැන් අලුත් එක තමයි. සිගරට් බීම හේතුවෙන් ලිංගයෙන් විරංජු වෙච්ච තරුණයෝ ඉන්නයි ඇමරිකාවේ මිලියන 30කට වැඩි. ලංකාවේ මිලියන 3-4ක් වගන්න පුළුවන්. අනිත් එක සිගරට් එකකින් ඉඳ පරම්පරාව ඔක්කොම දුර්වලයි. මේ ළමයි ලෙඩ පුහාවල් නේද? හැමතිස්සෙම ලෙඩ වෙන්නේ නැති මේගොල්ලෝ. ඕන ලෙඩක් එකපාරට අල්ල ගන්නවා. ඒයි තාත්තගේ සිගරට් විස අරගෙනම තමයි ළමයි ඉන්නේ. මේ තාත්තා සිගරට් දුරපුවාම මාරාන්තික විස ෆෝමල්ඩිහයිඩ්, නිකෝටින්, තාර, බෙන්සින්, ආසනික්, සයනයින්. ඊට පිටට 49 කියලා. 49 එක කරන්නේ නුවණ නැති කරලා සංසන්දනය කරන සිටීමේ ශක්තිය කොහොම විනාශ කරනවා වගේ. සිගරට් දුමත් එක්කලා විශේෂයෙන් බලපාන. කුමාරයත් එක්කලා බලපාන. මේ ඔක්කොම ටික ළමයාට යන්නේ සිගරට් ටික උරපු ගමන් වෙනහල් වලට සිගරට්. වෙනහල් වලට ආව ගමන් පිළිමේකේ ප්‍රජනන ධාතුන් හදන්නේ සිගරට් වලින් ලබන ඕජාව. ඒතර ප්‍රජනන ධාතුන්ගේ අර සිගරට් විස දෙලීම බලපාලා තියෙනවා. දැන් ළමයා මේ ලෝකෙට ජීවනය කරන විසත් එක්ක කරන්නේ නේද? එළමයි සිටීමේ ශක්තියක් නැහැ. ඒ වගේම කාන්තාපක්ෂයේ සිටීමේ ශක්තිය අඩුලා තියෙන්නේ රැය එළිය නිකන් සිගරට් වල මිනිස්සුත් එක්කලා බුදිනවා. බුදියන්නේ හරියට වීර්යයක්වත් එක්ක බුදිනවා වගේ තමයි. වෙන එකක් නෙමෙයි. රැය එළිය නිකන් අර උම්මාලේ වදිනවා, උණුසුම වදිනවා, අර සිගරට් විස ඔක්කොම. එක සිගරට් එකක් සිගරට් 10කට වැඩි ඉස්සරයි ආග්‍රහණය කරගෙන. පුදුම විනාශයක් වෙනවා. මේවා නිසා තමයි අපි විනාශ වෙන්නේ. මේවා වළක්ව ගත්තොත් මේ දුරාචාරයෙන් වළක්ව ගත්තොත් කාගවත් යදින්න වුණාව නෑ. මේ දුරාචාරයෙන් වළකිනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන සතරවරම් දෙවියන්ගේ බුද්ධාම කියන්නේ සතරවරම් දෙවියන් අහනවා. සක්‍ර දේවයන්ගේ ඉතින් මේ දේව සංකල්ප කියලා කියන්නේ දාන සීල වශයෙන් දිනු කරලා ඒ කුසල් තමන්ගේ මරණයෙන් මත්තේ ලැබපු ආත්ම භාවය. ඒක තමයි මේ බෞද්ධ දේව සංකල්පය. දැන් අපි අදහන දේව සංකල්පයට අපොම මේවා නෙමෙයි. හරි පොදුමයි. ඝන දෙයියන්ට හරි ආදරේ නේද කුල්යාර දෙයියෝ කියලා. නේද? ඇයි ඝන දෙයියන්ට ආදරේ? නුවණ දෙනවා. ඝන දෙයියන්ගේ නුවණ දෙන අලියලු ආවේ කොහොමද? ඝන දෙයියෝ ඊශ්වරගේ පුතාලු. ඝන දෙයියෝ ඊශ්වරගේ පුතාලු. දැන් ඊශ්වරට තරහ කියලා ගැහුවල ඝන දෙයියන්ට පයින් ගාපා බෙල්ල ගැවලා කියලා. ඊට පස්සේ අම්මා පාර්වතිය විලා ඉවර පුතාට සමාවෙන්නේ. ඉතින් තාත්තා කිව්වල එහෙනම් ළඟින් කම්පේන මොකක් හරි කමක් ඉක්මනට ඔළුවක් කරන්නේ. මොකේ වෙලාවයි. යනකොට ඇටෙක් ඉඳලා බෙල්ල කපගෙන ඇවිල්ලා ඇටාගේ ඔළුව හයි කරලා මේකට. ඒකට පාන දුන්නා. පිටි ගන්නවද? ඉතින් මේ දෙයියෝ ඇතුළේ ඔළුව කපන යාත් ඒවා දුවි. සමහර ඔන්න වෙනවද? ඊට පස්සේ ඊශ්වර දෙවියෝ ඊශ්වරයන්ගේ නළලේ පහක් තියෙනවා දැස් තුනයි. නළලේ ඇහින් මහා ගිනි කුලි ගින්දර කුලි 6ක් ගංගා නම් නදියේ වෙනුම්මල් 6කට දැම්මා. ගංගා නදියේ වෙනුම්මල් 6ට මේක දාපම ගිනි කුලි 6ක් දැම්මොත් නෙළුම්මල් පිච්චිලා යන්නේ නැහැ. ඒ වෙනුවට මේ නෙළුම්මල් 6 ළමයි 6 දෙනෙක් පහළ වුණා.
මේ පාර්වතිය ඇවිල්ලා මේ ළමයි 6 දෙනා බදාගත්තා. බදාගත්තම කඳ මැද්දෙන් එකිනෙක යනවා. ළමයි 6 දෙනෙකුගේ කඳ එකක් වෙලා ඔලු 6 පැත්තට හිටියන. ඔලු 6න් සිතන්නේ 6 ආකාරයකට නෙමෙයි. ඔව්ද නැද්ද? ඔව්. ඒක කතරගම ඉන්නේ කොහොම වැඩ කරන්නේ? ඔලු 6ක් හැදෙච්චම අත් 12ක් වටේට හිටියද? අත් 12යි ඊගාවට ඇස් 12යි කන් 12යි ඔක්කොම. ඒවනම් කන්දෙන් පහළ කොහොම වෙන්න ඕනේ? කන්වල 6යි එකට එකතු වෙන්නේ කන්දෙන් පහළ එකතු වෙන්නේ නෑ. ඒක එහෙනම් කන්දෙන් පහළ කොහොම වෙන්න ඕනේ? කකුල් කොච්චර තියෙනවද ඒක අපරාධ කියන්නේ? මොකද අර ළමයි 6 දිනයි කකුල් දෙක තිබුණානේ. ඔලු ටික වටේ දීගෙන කකුල් ටිකට මොකද වෙන්න ඕනේ? මේවත් පාර ගන්නවද? ඉතින් මම හින්දු ඇත්තන් කියන්නේ බල කියන්නේ. හින්දු ඇත්ත දන්නවා ওই කතාව හැදලා තියෙන්නේ කොහොමද කියලා. ඒකෙන් හින්දු ඇත්තන් ඔක ප්‍රශ්නේ නෑ. ඒක මොකක් හරි දර්ශනයක් කියලා තියෙනවා. අපිට බුදුහාමුදුරුවෝ මඟ කියලා දීලා තියෙනවා. අපි ඒකේ බුදුහාමුදුරුවෝ දේශනා කරන කවුද දෙවියෝ කියලා. සතරවරන් දෙවියෝ සක්‍ර දේවේන්ද්‍ර ආදි වශයෙන් සාමාන්‍ය සත්‍ය කොටසක්. ඉන්නේ මේකද? බෞද්ධ සංකල්පේ නම් දෙවියෝ කියලා කියන්නේ ඒකාන්තයෙන්ම නිවන අරමුණු කරපු නිසා. ඒහිද එකල ලෝකේ සිසාරා යනවා කියන සතර පොරේට. අම්මා ඒ ලෝකේ සිසාරා යන්නේ පංචිල් රකින්න අය බලන්න. අම්මා තාත්තට උපස්ථාන කරන දාන ආදී පින්කම් කරන මේවා සමාදන් වෙන අය බලන්න. ඒයි දෙවියන්ට අවශ්‍ය වෙන්නේ අන්න එහෙම ඇත්තෝ දාන ආදී පින්කම් කරලා දෙවියන්ට පින් අනුමෝදන් කරනකොට ඒක අනුමෝදන් වෙන්නේ. නිවන් අරමුණු කරලා ඉන්න දෙවියන්ට අපි නිවන් අරමුණු කරලා කරන කුසලයේ විතරයි වැඩගත් වෙන්නේ අනිත්‍ය වැඩගත් වෙන්නේ නැහැ. අපි පංචිල් රකින්නවා පේවත් සමාදන් වෙනවා කියන්නේ අපි නිවන් අරමුණු කරලා ඉන්න කෙනෙක්. අපි දාන ආදී පින්කම් කරලා පින් දෙනකොට දෙවියන් අනුමෝදන් කරලා අන් දෙවියන් අනුමෝදන් වෙලා ආශිර්වාද කරනවා. පිළිගන්නේ හැමදාම උදේට ගෙදරින් පිටත් වෙන්න ඉස්සෙල්ලා අර මා කිව්ව දේ කරලා ඊට පස්සේ බුදු පහනක් පත් කරා. ගෙදර. පහනක් දැල්ලුවක් තමයි අනුගාමී බුදු පූජාවක් මොනවා හරි පූජා කරන්නේ. පූජා කරලා ඔයත් ගෙදර පුතත් එහාට මෙහාට යන්නේ ඔය වැඩ කටයුතු කරන ගමන් හරි සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියන මේ වචනය අපි බලවත්. ඔබ පරිවර්තනය කරන්න එපා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. එළින්ම සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියපුවම අපි දන්නවා තේරුම සියලු සත්වයෝ සුවපත් වෙත්වා කියන එක තමයි. මොකද මේක බුදුහාමුදුරන්ගේ වචනේ. ඒක විත රාග, විත දෝෂ, විත මොහ ශක්තිය කුළු දෙන්න තියෙන්නේ. ඒක බුදුන් බලයක්. ඔයත් මේ වචනේ මුමනුමින් දෙයි එහාට මෙහාට යනකොට සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා කියලා අර ස්වර ශක්තිය ඒ පරිසරයේ බලපාන. ඒක මුමුණන්නේ නැත්නම් කයින් කියන්නේ කොහොමද ස්වර වාතයේද පිට කරන්නේ. ඒකට මාස කීපයක් කරලා බලන්න අඳුරට තීච්ච ගෙදර ප්‍රසන්න වෙන්නේ. ගෙදර සාමියකට දෙන්නේ. තමගේ ස්වාමියාව බේපද්දෙක් වුණා. ස්වාමියාව පාලනය කරගන්න හැටි බුද්ධියට වැටෙනවා කොහොමද මේ කියන්නේ? දරුවෝ කීකරු වෙනවා. පුදුම ශාන්තියක් ලබා ගන්න පුළුවන්. දෙයියන් දේව කරන පුරමේවා නෙමෙයි. එතන හැමදාම උදේ පාන්දර තුනුරුවන් සීකරගෙන අවදි වෙලා මගෙන් දුක කිසිවෙකුට නොවේවා හැම කෙනෙකුටම යහපතක්ම වේවා කියන සිහිවිල්ල ගන්නකොටම පංචිල් රකින්නවා කියන එක කියනකොට පංචිල් කඩනවා නම් අනුන් සුවපත් වෙන්නේ නෑ. අනුන් දුක්පත් වෙනවා. නිසා හොඳ තේරුම් ගන්න පංචිල් කියේ තියෙන ශක්තිය. එහෙම නැත්නම් අපිට සවාල විනාශයේ මොදෙන්න සිද්ධ වෙනවා. මේ දේ කරනවා නම් ඔයතර පුදුම ශක්තියක් ඇති වෙනවා. ඔයතර තේරුම් යනවා එතකොට
බුදුදහම කියලා කියන්නේ දහමක් මිසක් කරේ තියාගෙන ඉන්න ආගමක් නෙමෙයි කියලා. බුදුහාමුදුරුවෝ කියපු දේ පිළිපදින එක තමයි බුද්ධ ආගම කියන්නේ. නැත්තම් බුදුහාමුදුරුවෝ මල් පූජා කර සාදු කිය ඉන්න එක නෙමෙයි. මල පූජා කරන්න එපා නෙමෙයි. ගුණවතාට ගුණයේ සීකල උපහාරයක් දැක්වීම වෙනම එකක්. හැබැයි ගුණවතාගේ ගුණවත්කම දැනගන්න නම් ගුණවතාගේ අවවාදයෙන් පිළිගන්න අවශ්‍යයි. අවවාදයෙන් පිළිගන්නේ නැති කෙනා ගුණවතාට ගෞරව කරන්නේ නැහැ. එහෙනම් බුදුහාමුදුරුවෝ කියපු දේ අවම වශයෙන් පංචතිකවත් වටින්නට අදිෂ්ඨාන කරගන්න. එතකොට ඔයකට නොවරදීම පුදුම විදිහේ ශාන්තිය ඇති කරගන්න පුළුවන්. ඒ වගේම මේ ආයතන දිනු වෙලා මේවා දිනු වෙන්නේ තෝරන. මේ ආයතන දිනු කර ගැනීමට ස්වාමි සේවක පක්ෂය මුල දෙකට වෙලා කටයුතු කරන්න ඕනේ. අර කියන්නේ ස්වාමියාගේ යුතුයකම් ගලවත් සූත්‍රේ ගහන්න මේවා තෝරගෙන. ස්වාමියාගේ යුතුයකම් මේකයි, සේවකයාගේ යුතුයකම් මේකයි කියලා ගහන්න තැනින්ද. ඕවා හොඳ බණපද. ඕවා හොඳ මනසට ආහාර. ඕවා දකින්නකොට මිනිස්සුගේ සිත් නිකම්ම හැදෙනවා. සමහර ආයතන දැක්කම හොඳ සමහර පිළිගතවලුනේ ජේසුස් වහන්සේගේ වදන් ගානක් තියෙනවා. අපිට කොච්චර හොඳ බුදු වදන් තියෙනවා. දැන් මේක දිහා බැලුවොත් කොච්චරද? අමුතු ආගමක් ඕනේ නැහැ. මේ අවවාද ටික. සාමාන්‍ය මේ අවවාද ටික. බෞද්ධයෙකුට මේ අවවාද අවශ්‍යද? අවශ්‍ය. බෞද්ධ කමේ තියෙන පන්සිල් ටික රකින්නකොටම මේ අවවාද ටික ඔක්කොම ගණන්ගා වෙනවා. පන්සිල් ටික පැහැදිලිව රකින්නවා නම් මේවා එකක්වත් එකින් එක ගන්න ඕනේ නැහැ. සමස්තයක් වශයෙන් පොදුවේම මෙන්න මේ කරුණු පහෙන් වැලකී මේ කරුණු වලින් පහක් නෙමෙයි කියනවා. අලුයම දෙවියන් සිහි කරගන්න දවස් ආරම්භය. ඒ කියන්නේ අපේ බෞද්ධයන්ට නම් අලුයම තුනුරුවන් සිහි කරගෙන දවස ආරම්භය. බොරු වංචාවෙන් තොරව ජීවත් වීම ඔක්කොමයි මගෙන් දුකක් කිසිවෙකුටත් නොවේවා හැම සත්‍යයකටම යහපතක්ම වේවා කියලා කිව්වනම් අනුන්ගේ දේට ඊර්ෂ්‍යා කරන්න බෑ අදින්නාදාන වේරමණී කියලා සමාදන් වුණා නම් ගැහන් ළමයි උතුම් කර සලකන්න කියන්නේ කාම මිත්‍යාචාරයෙන් වළකින්නේ කියන එකමයි. වල්මත් කමින් විදිහවල ජීවිතයක් ගත කිරීම සඳහා හොඳ හැසිරීම රටාවක පුරුදු වෙන අර පහම තමයි ඒ හැසිරීම රටාව. තමා උතුම්ගේ ලෙසිතා බැගෑපත් නියතමානීව සිටීම අත්ුක්කන්තන පාරම්පණයෙන් වළකින්නේ කියලා. තමා උසස් කොට සලකලා ඒක ඒ විදිහට හදාගත්තම වැඩි වටිනවා. තමා උසස් කොට සැලකීමෙන් අනුන් පහත් කොට සිටීමෙන් වළකින්න. ඒක දරුණු පාපයක්. මානෙ ගොඩනැගෙන වෙනවා. ඒකද මම ලොකුයි කියලා හිතන්න එපා. මමත් අනිත් අය වගේ මිනිස්සෙක්. හැබැයි තමන්ට මෙහෙම හිතන්න පුළුවන්. තමන්ගේ සීලාදී ගුණ ධර්ම ගැන හිතනවා නම් මං පිළිසිදු පුද්ගලයෙක් කියලා මට සතුට වෙන්නේ පුළුවන්කම. තමන් ගැන හිතලා සතුට වෙනවා මිසක් අනුන්ට පෙන්වන්න දෙයක් කරනවා නෙමෙයි. අනුන් දකි තමන් කරනකොට. සෑම කෙනෙක් වෙනම කරුණාව සහ අනුකම්පාව දැක්වීම පන්සිල් තියනවා නම් අනිවාර්යයෙන් මේක කියනවා. මේ සියලු දේකට වඩා තමයි හෘදේ සාක්ෂියක ජීවත් වන්න. ඒ වචනේ පන්සිල් ඇතුළට යනකොට සතර සතිපට්ඨාන කියනවා. හෘදේ සාක්ෂික අනුව ජීවත් වෙනකොට අපි ජීවත් වෙන සමාජ රටාව තමයි පංචශීල රටාව. ඒ පංචශීල රටාව තුළ හෘදේ සාක්ෂිය දිනු කරනවා කියන්නේ තමන් නිරන්තරයෙන්ම තමා පිළිබඳ සිහියෙන් කටයුතු කරනවා. නැත්නම් හෘදේ සාක්ෂිය කියන්නේ සිහියෙන් කටයුතු කරනවා කියන්නේ කායානුපස්සනාව ප්‍රධාන වශයෙන් ඉස්සරහට එනවා. එයි තමා පිළිබඳ අවධානයෙන් ඉඳලාවනේ මේක දැනගන්න. තමා පිළිබඳ අවධානය කායානුපස්සනාවයි. ඒවයි තමන්ගේ සිතිවිලි පිළිබඳ අවධානය චිත්තානුපස්සනාව. රාගය වැඩිනවද, ද්වේෂය වැඩිනවද, මෝහය වැඩිනවද? ඔක බලාගෙන ඉන්නවා චිත්තානුපස්සනාවයි. ඊගාවට තමන් දන්නවා තමන්ගේ සිල් රැකුණොත් තමන් සිතට දැනෙන සතුට, සුඛය වේදනානුපස්සනාවයි. ඊගාවට පංච කටින් බය කාම රාග ව්‍යාපාද ආදී වර්ධනේ වෙනවනම් පංච නීවරණ යටපත් වෙනවා. කාම රාග ව්‍යාපාද තිනවිත උද්දච්ච කුච්ච ඉන්දියත්තා ආලදිනානේ ඉරණ තිරන්නේ මේවා තිරණ පංච රකින්න බෑ.
පංචිල් රකින්නකොට මේ ඔක්කොම යටපත් වෙනවා. බලන්නකො ලෝකෝත්තර පැත්තෙන් භාවනාවට සමරත්වක් කරන්න අවශ්‍යයි. ඉතින් ඔක්කොටම වඩා ප්‍රදේශාක්ෂේත්‍රයේ එකම ජීවත් වෙන්න කීපක එල්ල කරන්න අවංකව පංචිල් රකින්න කෙනෙක් වෙන්න එතකොට හරි. මේක ආකාරයකට කිව්වා මම වැටෙන්න මේ බෞද්ධ අර්ථකථනයේ දුන්න භාවනාවත් එක්ක නිවනටම යන්න දෙන්න කරා. මොකද මේවා සාමාන්‍ය මිනිසාගේ ලෝක ක්‍රියාකාරීත්වයේ තියෙන යහපත් තියෙන්නේ. මේකවත් නැහැ. සංහාව දුරු කරන්නේ කොහොමද කියලා. උදාහරණයක් දෙන්න වෙනස් තමයි සංහාව අඩු කරගන්න ක්‍රමය. ඒකද කවුරුත් හිතන්නේ අනිත්‍යයි. කිසි දවසක සාර්වකාලිකව පවතින්නේ ලෝක ධර්මතාවයයි. ලෝක ධර්මතාවය අපි සලකන්නේ නැහැ. අනිත්‍යයි. ඔක්කොම දාලා යන්න වෙනවා. අනිත්‍ය කියලා කියන්නේ මොකද්ද? සබ්බේ සංඛාරා අනිත්‍ය. සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ ගොඩනැගිලි සංස්කාරද? සංස්කාරද? ඔව්. සංස්කාරද? ඒ හේතු ප්‍රත්‍ය නිසා නානා හේතුන් ඔවුනොන්ට උපකාරී වෙමින් නැතිලා තියෙන එකක්. ඒ නිසා සංස්කාර මන ස්වභාවයේ සබ්බේ සංඛාරා අනිත්‍ය. ඔයයන්ගේ ඇහැ සංස්කාරද? ඔව්. කන, දිව, නාසය, ශරීරය සංස්කාර. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම සංස්කාර. එහෙනම් ඒ සංස්කාර නම් ඔක්කොම ඇතිලා තියෙන හේතු ප්‍රත්‍යයන් නිසා. හේතුන් උනොන්ට උදව් තමයි ඇහැ කන නාසය දිව ශරීරය ඇතුළත තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළත තියෙන්නේ. දැන් ඒ ස්වභාවය මොකක්ද? ඇති වුණා නම් අනිවාර්යයෙන්ම නැති වෙනවා. මොන ආගමේ වුණත් ඔබ වළක්වන්න පුළුවන්. ඔබ දැනගෙන හිටියොත් තියෙන තත්ත්වය මොකක්ද දන්නවද? ඔබ හොඳ තේරුම් අරගෙන දැනගෙන ඉගෙනගෙන හිටියොත් විනාශ වෙන දෙයක් විනාශ වුණාට පස්සේ දුකක් ඇති වෙනකොට තණ්හාව තියෙනවා. තණ්හාවනික දුක ඇති වෙනවා. දුකක් ඇති වෙනකොටම ලෝක ධර්මතාවයේ සීකල දුක තුනී කරගන්න බැරිද? බැරිද? එහෙමනම් තණ්හාව තියෙන ඇත්තෝ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය දන්නවා. ඒකට තණ්හාව තියෙන හින්දා පස්කම්සෝ විඳිනත් ආසයි. පස්කම්සෝ විඳිනවා. හැබැයි බාධාවක් වෙච්චාම ලෝකයේ අසාර්ථේ ගන්නවා. ඇතිවෙච්ච වේදනාව යටපත් කරගන්න බැරිද? බැරිද? දැන් මම මෙහෙම එකක් කියන්නේ. අම්මා කෙනෙක් ආවා. අවුරුදු 13ක පුතා මැරුණා. මැරිලා අවුරුද්දක් වෙනවා. මම ගාවට ඇවිල්ලා අඬනවා හොඳට. මෙයාට කතා කරන්න බෑ දැන්. මම හිතුවා මෙයාට කරුණාවෙන් කතා කරොත් නම් වැඩි වල ඉන්නවා කරුණාව මගේ ළඟ තියාගෙන කරෙන් කතා කරන්න ඕනේ කියලා. මම හිතලා මොනවා ඇයි මේ මට ඔයගොල්ලෝ අඬා ඉන්න පුළුවන් කමන්නේ කියවලා දෙන්නම් කියන්නේ ඒකත් කලින් කිව්වා. මම මුල ගියා බැලුවා. බලපන් තාත්තා කිව්වා සාන්දරේ නෙමෙයි. මේ මෙයා පුතා මල කොච්චර කල් අවුරුද්දක් මම පුතා මැරෙන්නේ ඔය අම්මගේ විතරද කියලා පුතාලා මැරෙන්නේ. වෙන කිසිම අම්මා කෙනෙකුගේ පුතාලා මැරෙන්නේ නැහැ කියලා. ඒක මේ එක පුතාගේ අම්මගේ එකම දරුවයි කියලා. මම එකම දරුවා ඉන්න අම්මලගේ එකම දරුවා මැරෙන්නේ නැද්ද? මේ අම්මගේ විතරද මැරුණේ? ඔව් මැරලා තියෙනවා. ඒ අම්මලත් අවුරුදු ගණන් අඩාකා හිටියනම් මොකද ඒ අම්මලට වෙන්නේ? පස්සේ මොන කිය බැලුවා. මම කව පුතා මල අම්මා හැමදාම ජීවත් වෙන අම්මා අඬා ඉන්න කියොත් මේ මිනිහට ගෙදර ජීවත් වෙන්න පුළුවන් වෙනවා. ඒ ස්වාමියාට මේ අම්මත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද? ඊට පස්සේ මම එයාට කියනවා මේ සසර යන ගමනේ අපිට මරණය වළක්වන්න බෑ. මේ අනිත්‍යතාවය මුදලට දුරු ගන්නලා මේ අනිත්‍යතාවයට තණ්හාව ඇති කරගෙන මගේ කියලා ග්‍රහණය කිරීමෙන් දුක ඇති වෙනවා. නමුත් ওই ග්‍රහණය කවදාවත් පවත්වන්න එකක් බෑ. මට පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකයි අපි අනාත්මයි කියන්නේ කියලා මේකට ලොකු බණකට දාලා කිව්වා. ඊළඟට මේ අම්මා නැලුවා.
Kalau kita amat muda ni sebenarnya amat tu jangan mandi kita sehari aja kita harus. Mana boleh kohir lagi, jaya lagi. Mana ada ni? Jangan mau tak boleh. Sebenarnya itu lagi आगे में एक मित्र बैरी ना दूसरे का सहारे अंदर ने हाल में आप ही आज में जीवन जीवन देव में नहीं तुरुन समय दरुआ भी एक दिन सब तो एक नहीं ये मगर ये हम आया ना पड़ेगा हमें ये रिश्तों के लगे ना अली हम दूसरी मान देव में ये दिन नहीं मांगी दरुआ है जी मांगी का आवश्यक है कि नहीं देव में नहीं मांगी दरुआ करते के लो आया ना पड़ेगा जब बोले ने दूसरा हम ऊपर ना तान्हा नहीं करा अनित्य दुख अनात्म विलक्षण के तान्हाव संपूर्ण नदी कराए नदी उनाती अनित्य दुख अनात्म विलक्षण के विपद अवबोध ऐसी वैसी की होती वेदनावत दुख तेरपीमत गतिमत ऐसी वैसी वेदावत लोक धर्मता लेकर की तरह समाज के पालन कर गए उदाहरण एक ना खाओ का दीना करने दें हमारे दीना करना नहीं दीना करने है समाज तमाम पालन कर गए पे एक लोक धर्मता में जाने नहीं मिलता इधर में दीना करने बुद्धांग में वैर नहीं करने में समाज बुद्धांग में विधान ना ना है वर्ल्ड हेल्थ ऑर्गेनाइजेशन के मंदे का लोक स्वास्थ्य संविधान है दालती को नहीं बुद्धांग में उगान नो एक ही दीना करने वाली को देना बुद्धांग में उगान में आदि के कहने वाला लोग एक के निकल दीना करने नहीं इसी में लोग खाओ दीना करने हैं वो लोग की आसार से पेट लाइन नेस्टन दलन में शुरुआत दीना करना स्टार्ट है इधर में दूसरा एक के पास तेरना है तेरना नहीं तेरना नहीं आहार नवांसा नहीं पा वो एक तरह किसान है किधर किधर संभाल कर इतने सारे वो ज्ञानवान क्या इनके हज़ार का बाजार है तीन आलुपालुकान जरिए जीवित हदन सामूहिक संपादन में कार्यक्रम इन स्थानीय से वैलेगन स्थानीय की अपने स्थानीय की जिला से वैलेगन ग्रोह की है लेते ये बात ओने में क्या करना है किसान ने पोता इक्रानी से ला करने विलाव है करने मम्मी करने ग्रोह की अलग से साधना में अलग से इधर वायु इंद्रियों कार्यक्रम ये बात लोग समझ के यहाँ पर सिद्ध में यहाँ पर ini yang hadirkan agung berlekan dojarkan bulan malam setelah ini adalah firman Tuhan sejak dewa santi dewa saat ini pasti untuk menyuarakan dewa dan